අපේ පන්ති ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ත්‍රිකෝණමිතිය පාඩමේ දෙවෙනි දවස එක තමයි ඔයාලා දවසේ මේ එකතු වෙලා ඉන්නේ. අපි ඊයේ දවසේදී ත්‍රිකෝණමිතිය කොටසේ පළවෙනි අදියර අවසන් කිරීම සිද්ධ කරා. ඔයාලා දකින්න ඇති බලන්න ඇති. මම හිතලා වීඩියෝ එකක් YouTube එකකට නම් දාන්න තාම තීරණයක් නැහැ. මොකද මම කිව්වා සම්මන්ත්‍රණයක් ත්‍රිකෝණමිතිය කල් ඇතුව සහ යොදාගත්තේ බදාද සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙක මගේ සාමාන්‍යයෙන් ගණිත පන්ති තියෙන දවස් දෙක. ඉතින් ඒකෙදී සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමක් යා කිසිම උනන්දුවක්වත් නැති දරුවෝ නම් ඉන්නේ. මම මොකටද YouTube දදා ඕක නටන්නේ නේද? ඒකෙන් මේ මම තාම එහෙම තීරණයක් නැහැ. මම මේක වීඩියෝ එක YouTube දානවද නැද්ද කියන එක. මොකද පන්තියේ සහභාගී වෙන දරුවෝ ටිකත් එක්ක මම මේ වැඩේ කරගෙන ඉස්සරහට යනවා කියන තීරණෙත් එක තමයි මම ඉන්නේ පොදුවේ. පන්තියේ දෙයකට සහභාගී වෙන්නෙත් නැත්නම් එතනින් එහාට තින් මොන කතාවද? රයිට් ඒකින්ද ඊයේ දවසේ අපි පන්තියත් එක්ක රැඳිලා හිටපු අවසන් වෙනකන් එකතු වෙලා හිටපු දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට මේ පාඩමේ ඉතිරි කොටස මම මේ විදිහට ආරම්භ කරලා ලස්සන මේ පාඩමේ පුතේ වැඩ කටයුතු ටික අවසන් කරන්න. මේ පාඩම නැතුව ලකුණු 10 නැති වෙනකොට එදාට මට මේ පාඩම බෑනේ කියාගෙන ආවදාට මම දෙන්න ඕන උත්තරේ ඒ අයට ඒ විදිහට දෙන්න. මොකද මම කිව්වා අපිට වැඩි කල් මෙහෙම ඉන්න වෙන්නේ කාමරේට එන්න පුළුවන් නේ. ඒතර අපි මොකක් හරි එකට විසඳුමක් එමු නේද? රයිට් අපි වැඩි වෙලා අවශ්‍ය නැහැ. ඔයාලා ගාව ලඝු පොත ඇති. ලඝුණක පොත ඔයාලගේ පෙළ පොතේම තියෙනවා. අපි ඒකත් අරගෙන අපි වැඩියට උදාහරණ වෙමු පුතේ. ඊයේ දවසේදී සාකච්ඡා කරපු කරුණු කාරණා මතක ඇති. මොකද ඒක සාකච්ඡා කරේ ඊයේ හින්දා. නේද? ඒකත් මතක නැත්නම් එහෙම බරපතල ප්‍රශ්නයක්. හරි? ඒ දේවල් මතක තියෙන්න ඕනේ තමන්ට. ඉතින් පුතේ අපි මේ පාඩම ගැන මම ඔයාලට කිව්වා. ඉතා වැදගත් පාඩමක් කියලා. මේක නිකන් 2.5 පාඩමක් නෙමෙයි අතිශය වැදගත් වෙන ත්‍රිකෝණමිතිය ඉදිරියටම ඒ කියන්නේ අපේ සාමාන්‍ය පෙළ නතර වෙන්නේ නැහැ. උසස් පෙළ විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඔයාලා බයෝ කරත් මැත්ස් කරත් ওই දෙකටම බයෝ කරන කට්ටියට උනත් උසස් පෙළදී හොනේ යම් කොටසකදී පවා මේ කොටස අවශ්‍ය වෙන මට්ටමකට භෞතික විද්‍යාවේදී මේ ත්‍රිකෝණමිතිය කියන එක අපිට අතිශය වැදගත් වෙනවා. ඒකෙන්ද එහා විශාල වැදගත්කමක් තියෙන පාඩමක් එක තමයි එකතු වෙලා ඉන්නේ. අපි ඊයේ දවසේදී මේ ත්‍රිකෝණමිතික අනුපාත 3 පිළිබඳව ඉගෙන ගත්තා. මේ පාඩමේදී සිද්ධ වුණේ මොකක්ද කියන එක ඔයාලා දකින්න ඇති. මේක ත්‍රිකෝණමිතිය වළංගුනේ ඍජු කෝණේ ත්‍රිකෝණ සඳහා පමණයි. ඍජු කෝණේ ත්‍රිකෝණ සඳහා පමණයි මේ ත්‍රිකෝණමිතිය වළංගුනේ. මෙයාලා මේ ඍජු කෝණේ ත්‍රිකෝණයක ඍජු කෝණය නොවන අංශක 90 කෝණය නොවන වෙනත් කෝණයක් සහ පාද දෙකක් මුල් කරගත්ත සම්බන්ධතා තුනක් මේ යටතේ අපි සාකච්ඡා කිරීම සිදු කරා. අපි මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ සලකන කෝණය මෙන්න මෙයා නම් මේ සලකන කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ අපි පුරුදු වුණා සම්මුඛ පාදය කියලා හඳුන්වන්න. සම්මුඛ පාදය. අපි සලකන කෝණය මෙයා නම් සලකන කෝණයට කෙලින්ම ඇලිලා ඉන්න පාදේ අපි පුරුදු වුණා බද්ධ පාදය කියලා හඳුන්වන්න. ඍජු කෝණේ ත්‍රිකෝණේ දිගම පාදය පුරුදුනා කර්ණ පාදය කියලා හඳුන්වන්න. අපි පාද ටික හඳුනා ගන්න ඉගෙන ගත්තා. හරි අපි සලකන ත්‍රිකෝණේ සලකන කෝණයට ඉදිරියෙන් ඉන්න පාදයේ සම්මුඛ පාදයේ විදියට සලකන කෝණයත් එක්ක එකටම ඇදිලා ඉන්න පාදයේ බද්ධ පාදයේ විදියට ඍජු කෝණේ ත්‍රිකෝණේ දිගම පාදය තවත් විදියකට කියනවනම් ඍජු කෝණේ අංශක 90 කෝණයට ඉස්සරහින් ඉන්න පාදය කර්ණ පාදයේ විදියට අපි අඳුර ගන්න ඉගෙන ගත්තා. ඔන්න මේ විදිහට කෝණ ටික පාද ටික මේ සලකන කෝණය අනුව නම් කරගත්තට පස්සේ මේ කෝණයයි මේ පාද තුනක් තියෙනවනේ. පාද තුනේ පාද දෙකකුයි අල්ලගෙන එයාලා සම්බන්ධතා තුනක් හඳුන්වලා දුන්නා. ඒ සම්බන්ධතා තුන sin cos tan කියලා අපි හැඳින්නුවා. සම්බන්ධතා තුනක් හඳුන්වලා දුන්නා. ඒ සම්බන්ධතා තුන sin cos tan වදී විදියට හඳුනන්න අපි ඉගෙන ගත්තා. මොකටද මේ කෝණේ sin අගය කියලා අපි කිව්වේ? මේ කෝණය මුල් කරගෙන තමයි ওই සම්බන්ධතා තුනම අපි ඔකට අනුපාත තුනක් කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔය අනුපාත තුනම ගොඩ නැගෙන්නේ මේ θ කියන මේ තියෙන කෝණය මූලික කරගෙන. θ කියන්නේ ග්‍රීක භාෂාවේ අක්ෂරයක් කෝණ සඳහා භාවිත කරනවා. ඒ ඔක්කොම ඊයේ දවසේ කියන්නේ. එහෙනම් අපි කොහොමද මේ θ කියන කෝණේ sin අගය අපි ඉගෙන ගත්තේ? sin θ කිව්වේ කාටද? මේ θ කියන කෝණේ sin අගය වගුවේ බැලුවාම ලැබෙන උත්තරේ කාටද සමාන වෙන්නේ? සක සම්මුඛ පාදයේ විදීම කර්ණ පාදයට.
සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදයට. අපි මෙන්න මේන අගයට sin θ කියලා නමක් දුන්නා මතක ඇති. sin θ කිව්වේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ මේ ඍජු කෝණේ ත්‍රිකෝණය. ඊට පස්සේ පුතේ cos θ කියලා එකක් අපි ඉගෙන ගත්තා. cos θ කිව්වේ මොකටද? මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ බද්ධ පාදය කර්ණ පාදයෙන් බෙදුවම එන අගයට. මේ ත්‍රිකෝණේ බද්ධ පාදයේ මේ කර්ණ පාදයෙන් බෙදුවම ලැබෙනවනේ උත්තර. ඒ ලැබෙන අගයට තමයි අපි ඔය සලකපු කෝණේ cos අගය කියලා හැදෙන්නේ. මේ කෝණේ cos අගය කියලා අපි හැදෙන්නේ. ඒ ත්‍රිකෝණේ බද්ධ පාදයේ කර්ණ පාදයෙන් බෙදුවම එන අගය. ඊට පස්සේ මේ සලකන කෝණේ tan අගය කියලා තව අගයක් අර්ථ දැක්වුවා. tan θ. මොකටද tan θ කිව්වේ? මේ ත්‍රිකෝණේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවම එන අගය. ඔන්න සම්බන්ධතා තුන ඔය විදිහට අපි ඊයේ දවසේ අර්ථ දැක්වීම සිද්ධ කරගත්තා. මේ සලකන කෝණයට සාපේක්ෂව තමයි පුතේ මේ පාද මේ විදිහට ලියවෙන්නේ. අපි දැන් මෙතන කෝණේ සැලකුවා නම් එහෙම සම්මුඛ පාද බද්ධ පාද වෙනස් වෙනවා. මෙතන කෝණේ සැලකුවොත් ඒ කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ මෙයානේ. එහෙනම් මේක සම්මුඛ පාද වෙනවා. මේ කෝණයට සාපේක්ෂව මෙයා එකට ඇලිලා ඉන්න පාදේ හින්දා බද්ධ පාද බවට පත් වෙනවා. මෙතන කෝණේ සැලකුවා. අපි දැන් මම මේ ටික ලිව්වේ මේ කෝණයට සාපේක්ෂව මේ කෝණෙත් එක්ක බලනකොට ඉස්සරහින් ඉන්න පාදේ එයා තමයි සම්මුඛ පාද. මේ කෝණෙත් එක්ක බලද්දි ඇලිලා ඉන්න පාදේ එහෙනම් එයා තමයි බද්ධ පාද. මේක තමයි ත්‍රිකෝණයක දිගම පාදේ. ඕනෑම ත්‍රිකෝණයක අංශක 90 කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ තමයි යාගේ දිගම පාදේ බවට පත් වෙන්නේ. මේක තමයි කර්ණ පාදේ බවට පත් වෙන්නේ. ඒ අනුව අපි මේ sin cos tan කියන සම්බන්ධතා ත්‍රිත්වය ඊයේ දවසේදී ගොඩනගන ආකාරය මේ විදිහට ඉගෙන ගත්තා. මේ කෝණේ sin අගය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයට. මේ කෝණේ cos අගය කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයට. මේ කෝණේ tan අගය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට. ඔක මතක තියාගන්න කෙටි ක්‍රමයකට මම ඔයාලට කියලා දුන්නා. සක බක සබ කියලා ඔක මතක තියාගන්න කියලා. සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ. බක බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ. සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. sin cos tan සක බක සබ කියලා මම ඔයාලට මතක තියාගන්න. sin cos tan පිළිවෙලට සක බක සබ. sin cos tan පිළිවෙලට සක බක සබ. sin කියන්නේ සක, cos කියන්නේ බක, tan කියන්නේ සබ. සක බක සබ කිව්වා මම කිව්වා ඇත්තම කතන්දරේ ත්‍රිකෝණමිතිය කියන්නේ සක බක සබ ඔය තුනට විතරයි කියන්නේ. මේක ඇතුලේ තිබ්බ ගණනුත් අපි ඊට පස්සේ ඊයේ දවසේ හැදුවා. ඇයි මොකද මේක ඇතුලේ ඇත්තම තියෙන්නේ කෝණයක් සහ පාද දෙකක්. වෙනවනේ θ කියන්නේ මෙතන මේ කෝණය. සම්මුඛ පාදය කියන්නේ මෙන්න මේ පාදේ. කර්ණ පාදය කියන්නේ මෙන්න මේ පාදේ. එතකොට මේ ත්‍රිකෝණේ පාද දෙකක් සහ කෝණයක් අතර තියෙන සම්බන්ධතා තුනක් තමයි මේ අපි මේ ත්‍රිකෝණමිතික අනුපාත තුනක් විදිහට ඉගෙන ගන්න. විභාගෙදී අපි දැන් ගණන් හදලා බැලුවා. විභාගෙදී මේ රාශීන් තුනක් තියෙනවානේ පාද දෙකයි කෝණයක්. මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් දීලා එක්කෙනෙක් හොයන්න එනවා. සමහර විට පාද දෙක දීලා මේ කෝණය අගේ හොයන්න එනවා. සමහර විට කෝණයකුයි පාදයකුයි දීලා මේ පාදය අගේ හොයන්න එනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි ගානෙදී විභාගෙදී අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඊයේ දවසේ අන්තිමට ඉගෙන ගත්තා මේ කෝණ සඳහා සම්මත අගයන් ටිකක්. ඇත්තරම මේ ත්‍රිකෝණමිතියේ ගණන් හදන්න තියෙන වගු බලලා මේ කෝණයන්ට අදාළ අගයන් වගුවක ගහලා තියෙනවා. ඔයාලගේ ත්‍රිකෝණමිතික වගු කියලා තියෙන ඒවැ තියෙනවා පුතේ මේ එක් එක් කෝණයන්ට අදාළ sin අගය sin වගුවේ තියෙනවා. මේ එක් එක් කෝණයන්ට අදාළ cos අගයන් cos වගුවේ තියෙනවා. මේ එක් එක් කෝණයකට අදාළ tan අගයන් tan වගුවේ තියෙනවා. ඒ වගු තුන හඳුන්වන්නේ ප්‍රකෘති sin වගුව, ප්‍රකෘති cosine වගුව, ප්‍රකෘති tangent වගුව කියලා. ඒ වගුව තුල තියෙන අනිවාර්යයෙන්ම අංශක බිඳුවේ ඉඳලා අංශක 89 දක්වා අගයන් ටික. අංශක බිඳුවේ ඉඳලා අංශක 89 දක්වා අගයන් ටික තමයි ඔය වගුවේ ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? ඒතර මේ වගේ මෙතන කෝණ ඔයාලට හිතුනට කෝණ 2යි 3යි තියෙනක නෑ පුතේ කෝණ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අංශක බිඳුවේ ඉඳලා අංශක 89 වෙනකම් කෝණ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සෑම කෝණයකටම අදාළ sin අගය, සෑම කෝණයකටම අදාළ cos අගය, සෑම කොනෙක්ටම දාලා ටෑන් වගේ ඇතුළත් කරලා තමයි ඔයාලට ඒ ත්‍රිකෝණමිතික වගු හදලා තියෙන්නේ. ඒතර අපි මේ ගණන් හදනකොට ඒ ගණන් හදන්නේ ඒ ත්‍රිකෝණමිතික වගු භාවිතා කරගෙන. ඒ වගුව භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි අද දවසේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ගාන හදන විදිහේ ඊයේ දවසේ ඉගෙන. ඒ කොහොමද? මම ඔයාලට කිව්වා ලඝු ගණකවල වගුවෙන් බලන්නේ නැති අගයන් ටිකක් තිබ්බා.
ලඝු ගණක ගානේ අපි ත්‍රිකෝණමිතික වගුවෙන් බලන්නේ නැති අගයන් ටිකක් තිබ්බනේ. උදාහරණයක් විදිහට 10 ලඝු වගේ අපි ත්‍රිකෝණමිති වගුවෙන් බලන්නේ නෑ පුතේ. 10 ලඝු වගේ අපි මතකෙන් කියන 1යි කියලා. 100 ලඝු වගේ අපි කියනවා 2යි කියලා. 10 ලඝු වගේ 3යි කියලා කියනවා. දැන් අර 100 10 1000 1 ඔය වගේ කට්ටියගේ ලඝු ගණක අගේ වගු බලන්න යන්නේ නෑනේ. ටක් ගාලා විදුලිස් භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ අගයන් සෙට් එකක් අපි ඊයේ දවස් ඉගෙන ගත්තා මේ කෝණ වලට අදාළ. අංශක 30 කෝණය, අංශක 60 කෝණය, අංශක 45 කෝණය. මෙන්න මේ තුන් දෙනා. මොකද්ද කෝණ තුන? අංශක 30 කෝණයයි, අංශක 60 කෝණයයි, අංශක 45 කෝණයයි. මෙන්න මේ කෝණ තුනට අදාළ අගයන් ටික විතරක් අපි වගුවෙන් බලන්න යන්නේ නැහැ. බැලුවත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඒවට අදාළ අගයන් ටිකක් දුන්නා නේ. මතකද? උදාහරණයක් විදිහට sin 30. sin 30 මෙතන කොහොතන අංශක 30 තිබ්බා කියලා. ඒතර sin 30 අගය. sin 30 අගය අපි වගු බලන්න යන්නේ නැහැ. sin 30 අගේ භාගය. ඒක මම අර ඊයේ දවසේ වගුවක් ඔයාලට මතක ඇති දුන්නානේ. ඒ වගුව ළඟ තියෙනවා sin 30 භාගය. ඊට අමතරව අපි ගත්තොත් එහෙම tan 45. 45 tan අගේ වගුවෙන් බලන්න යන්නේ නැහැ පුතේ. අපි දන්නවා 1යි කියලා. 45 tan අගේ 1යි. ඊට අමතරව ගත්තොත් එහෙම cos 30 වර්ගමූල 3 බෙදීම 2යි. cos 30 අගේ වර්ගමූල 3 බෙදීම 2යි. ඔය විදිහට අගයන් ඇතුළත් කරලා අපිට හදන්න තියෙන ගණන් ටික ඉතින් ඊයේ දවසේ හැදුවා. දැන් ඕක ආයේ අද දවසේ හදන්න අවශ්‍යතාවයක් නැහැ සහ උවමනාවක් නැහැ. මොකද අපි මේ ටික ඊයේ දවසේ හදපු හින්දා ආයේ යෝග ටික අද දවසෙත් හදද හිටියොත් එකම තැන මඩේ ඉරිච්ච මේ මොකද්ද වාහනයක් වගේ එක තැන කැරකි ඉන්න තමයි වෙන්නේ. ඉතින් අපිට මේ ඉස්සරහට යාමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ ටික ගැන සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් අපි පළවෙනි දවසේ ඊයේ දවසේ සාකච්ඡා කිරීම සිද්ධ කරා. කොහොමද ඒවේ ගණන් හදන්නේ කියන එකත් ඒක ඇතුළේ තිබ්බා. දැන් පුතේ අද තියෙන අපිට එතනින් එහාට පියවරක් ඉස්සරහට යන්න. මොකද මේ ආගයන් නෙමෙයි ඔයාලට විභාගෙට ලැබෙන්නේ හැමතිස්සෙම. අංශක 30, අංශක 60, අංශක 45 කියන අගයන් තුන විතරක් නෙමෙයි විභාගෙට මෙතනට එන කෝණේ විදියට ලැබෙන්නේ. ඒ තුන ඇරුණාම ඕන තරම් කෝණ ඔයාලට දෙන්න තියෙනවා. ඕන තරම් අංශක බිඳුව ඉඳලා අංශක 89 වෙනකම් ඕන තරම් කෝණ තියෙනවනේ. ඔයාලා දකින්න සීමාවට එහා තියෙන තව කෝණ කිහිපයක් තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. ඒක කියලා දීලා මම ඔයාලට පුරුදු කරන්නම් කොහොමද ත්‍රිකෝණමිතික වගුවේ මේ එක එක අගයන් බලන්නේ කියලා. විශ්වාස කරන්න මාව මේක අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා හිතුවට මේ ත්‍රිකෝණමිතිය කියන්නේ හරි අමාරු පාඩමක් කියලා. ත්‍රිකෝණමිතිය අමාරුයි කියලා දැනෙන්නේ ඉගෙන ගන්නකම් විතරයි. ඒක එහෙම දෙයක් තියෙන ත්‍රිකෝණමිතිය අමාරුයි කියලා දැනෙන්නේ ඉගෙන ගන්නකම් විතරයි. මොකද උගන්වන ගුරුවරයාත් ඒක මහා ලොකු දෙයක් විදිහට සලකන උදාහරණයක් විදිහට මමත් එහෙම කියලානේ පටන් ගත්තේ මේක මහා ලොකු පාඩමක් කියලා. ඇයි මම දන්නවා මේක මහා ලෝකී කියන එකේ තේරුම මොකක්ද කියලා. මොකද මගේ ඔළුවේ තියෙනවා ත්‍රිකෝණමිතිය කොයි තාක් දුරකට යන්න තියෙනවද. අර ඒක හරියට අපි අර මුහුදේ රැල්ල පාගනවා වගේ. ඒක රැල්ල අපි හිතන්නේ මේ මෙහානේ මෙතනට ඇවිල්ලා මෙහෙම යනවා කියන එක නෑ. මුහුද කොයි තරම් විශාලද? මුහුදේ යන මිනිස්සෙක් කියන්න පුළුවන් අම්මෝ මේක මහා විශාලයි කියලා. හැබැයි ගිහිල්ලා නැති අපි දන්නේ නැහැ මේක කොච්චර විශාලද කියලා. ඒ වගේ තමයි. ඉගෙනගෙන නැති ඔයාලා දන්නේ නැහැ ත්‍රිකෝණමිතියේ වැදගත්කම මොකද්ද සහ ත්‍රිකෝණමිතිය කොයිතරම් දුරකට යනවද කියලා. ඒක ගැන ඉගෙනගෙන තියෙන මම දන්නවා මේ ත්‍රිකෝණමිතිය කොතනින්ද අවසන් වෙන්නේ. කොයිතරම් දුරකට යනවා. ඒකයි මම අදහස් කරේ මේක මහා විශාල පාඩමක්. විෂයක් කියන්නේ. මම කියනවා ත්‍රිකෝණමිතිය පාඩමක් නෙමෙයි හුදෙක් විෂයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි සමහරවිට තව දෙයක් කියනවා. එහෙම කිව්වට මේක ඔයාලට ලොකු දෙයක් විදිහට දැනෙන්නේ ඉගෙන ගන්නකම් විතරයි. මේක දැන් මේ අපි මේ තියරි කොටස ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගන්න පාර්ට් එක විතරයි ඔයාලට ලොකු දෙයක් විදිහට දැනෙන්නේ. ගණන් වලට ගියාට පස්සේ ඔයාලට තේරෙන්නේ අනේ මේ ත්‍රිකෝණමිතිය මහ දෙයක් නෑනේ මේක දාලා මේක හදන්නනේ තියෙන්නේ. මම හිතන්නේ ත්‍රිකෝණමිතිය ගාන හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් විභාගයට එන ගාන. ඔය අනුපාත 3න් අනුපාත 2යි විභාගයට එන්නේ. මේ දක්වා ඇවිල්ලා තියෙන අනුපාත 2යි. එක්ක sin එක්ක tan. cos වලින් එන්නේත් නෑ. cos වලින් ආවොත් එහෙම ඒක cos වලින් එන්නේ නැති දෙයක් විභාගයට එන්නේ නැති හේතුවක් තියෙනවා. වගු වලින් බලනකොට පවා cos වලින් ටිකක් වගු බලන විදිහ අනිත් දෙකට සාපේක්ෂව චුට්ටක් සංකීර්ණයි. ඉතින් ඒක හින්දා ඔයාලා ගැන ඒක හිතලා cos වලින් විභාගයට ආවොත් ක්‍රමයක් තියෙනවා cos වලින් වගු බලන්නේ නැතුව ඒක sin වලට හරවලා ගාන හදාගන්න. ඒක හින්දා මම මේ කියන දේ ඔයාලට තාම තේරෙන්නේ නැති වෙයි ගාන හදලා නැති හින්දා. දැන් අපි ඊයේ දවසේ ගණන් හැදුව මතක ඇතිනේ.
ඒක ඇතුලේ sin තිබ්බා, cos තිබ්බා, tan තිබ්බා ඔක්කොම තිබ්බා. හැබැයි විභාගයට පුතේ සාමාන්‍ය විභාගයට ඇවිල්ලා තියෙන ගණන් ටික අරගෙන බැලුවට පස්සේ ඒකේ තනිකරම තියෙන sin උයි tan උයි විතරයි. ඒක ඇතුලේ කොහෙවත් cos ගෑවිලා නැහැ. කියන්නේ කොහොල්ලා තියෙන හින්දා කියලා අහන්න සර් කොහොල්ලා තියෙනවනේ සර් cos වල ඒකින්ද තමයි cos ගෑවිලා නැති කියලා අහන්න පුළුවන් නෑ. cos ඒ ගහේ cos නේ. ඒක අපි දැන් දන්නවා ගහේ cos උයි මේකේ cos උයි කියන්නේ මොකක්ද කියන්නේ. ඒකින්ද පුතේ මේ sin සහ tan ගැන විතරක් අපිට පරතරට ගැනීම ප්‍රමාණවත් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුව ගොඩ දාගන්න. ඉතින් ඒකයි මම ඔයාලට ඊයේත් කිව්ව මතක ඇති දෙයක්. ඉවසලා ඉන්න. මම කිව්වා අපේ මොළයට මේ දේවල් ටිකෙන් ටික ඔලුවට එන්න ඉඩ දෙන්න. මොළයට කලින් හදවත දුවවන්න යන්න එපා. තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. ඉවසලා ඉන්න. මම හැමතිස්සෙම කියන්නේ මගේ පන්තිදෙත් එහෙමයි. ඉවසලා ඉන්න අවසානයේදී සුන්දර ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. ඉවසන්න බැරි මනුස්සයර කොහෙවත් ප්‍රතිඵල ලබා ගන්න බෑනේ හොඳට. ඒකින්ද ඉවසලා ඉන්න මේ පාඩම හරි ලපුරු පාඩමක්. ඔයාලට බැරි වෙන්නේ නෑ මේ පාඩම. ඉගෙන ගන්නකොට ටිකක් බර තියෙනවා. හැබැයි ඉගෙන ගත්තට පස්සේ ගණන් වලට යනකොට ඉතින් මේකේ මහා අමාරු කතන්දරයක් නෑ. මොකද එකම මෙතඩ් එක තමයි රිපීට් වෙන්නේ. කියන්නේ ගණන් 10ක් ගත්තොත් 10ම හදන්න තියෙන එකම විදිහට. අර මාරු වෙවි ගානෙන් ගානට හිත එහෙම එකක් නෑ. එකම මෙතඩ් එක හැම ගානටම දාන්න. ඒකින්ද වලට ඒ ගාන ඇතුළත තියෙන රටාව අල්ල ගන්න ලේසි. රටාව අල්ලගෙන ගාන හදා ගන්න ලේසි. ඒක නම් අපි ගාන හදද්දි මේ පාඩම හරි ලේසි. ඉගෙන ගන්නකොට නම් තියෙන්නේ අම්මේ මේක ගොඩක් ලොකුයි නේ කියන්නේ නෑ. බය නැතුව බලාගෙන ඉන්න මොකද වෙන්නේ. right. ඉතින් අපි බලමු පුතේ. හොඳයි. දැන් මම ඔයාලට කිව්වා ත්‍රිකෝණමිතික වගුව හදලා තියෙන්නේ අංශක බිඳුවේ ඉඳලා අංශක 89 දක්වා තියෙන කෝණයන් සඳහා පමණයි කියලා. පුතේ ඔයාලා දන්නවා දැන් මම ත්‍රිකෝණමිතික වගුවමයි බලන විදිහ කියලා දෙන්නයි යන්නේ ඔයාලට. හරි දේසි මේක. ඔයාලා දන්නවද කෝණ මනින්න භාවිතා කරන අපේ මට්ටමට තව උප ඒකකයක් ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි දන්නේ කෝණ මනින්න භාවිතා කරන ඒකකයේ අංශක කියලානේ. අංශක වලින් තමයි කෝණය වයින්නේ. කියන්නේ අංශක 62 නේද? අංශක 50 පොඩි ඩොට් එක දානවා අපි. අංශක 78 අංශක 90 අංශක 180 ඔහොමනේ අපි ලියන්නේ අංශක. ඉතින් අංශක එක තමයි අපි අංශක කියන්නේ. අපි මේ මට්ටමට අපි හිතාගෙන ඉන්නේ අංශක වලින් විතරයි කෝණ මනින්නේ කියලා. නෑ පුතේ හැම ඒකකයකටම උප ඒකක තියෙනවා. උදාහරණයක් විදිහට දිග මනින්න අපි කිලෝමීටර වලින්. ඊට අමතරව වෙන ඒකක නැද්ද? මීටර් තියෙනවා. අන්තර්ජාතික සම්මත ඒකකයේ මීටර්. සෙන්ටිමීටර් තියෙනවා. මිලිමීටර් තියෙනවා. ඩෙසිමීටර්. උප ඒකක ගොඩක් තියෙනවානේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව පරිමාව මනින්න ඝන සෙන්ටිමීටර් තියෙනවා, ඝන මිලිමීටර් තියෙනවා, ඝන කිලෝමීටර්, ඝන මීටර් එකක තියෙනවා පොඩාදී. වේගය මනින්දිත් එහෙමයි. උප ඒකක කියලා જાතියක් තියෙනවා. පොතේ කෝණ මනින්නත් භාවිතා කරන උප ඒකකයක් තියෙනවා අපේ මට්ටමට ඉගෙන ගත හැකි. උප ඒකකයක්. මොකද්ද දන්නවද උප ඒකකෙ මෙන්න මේක. හොඳට මතක තියාගන්න. පොතේ අංශකනේ අපි දන්න ඒකකේ. අපි මේකට කියන අංශකයක්. ඔය අංශකේ අරගෙන අංශකේ කෑලි 60කට බෙදුවොත් අපි ඔය අංශකේ අරගෙන අංශක 1 අරගෙන අංශක 1 කෑලි 60කට බෙදුවොත් අංශකේ කෑලි 60කට බෙදුවොත් අපි කියනවා අංශකයකින් 60න් පංගුවක් කලා 1යි කියලා. මෙන්න තියෙනවා. කලා 1යි. ඔන්න තියෙන උප ඒකකේ. අංශකයකින් 60න් පංගුවක් අර හරියට සෙන්ටිමීටරයකින් 10න් පංගුවක් මිලිමීටරයක් කියලා කියන්නේ. අන්න ඒ වගේ අංශකයක් අරගෙන අංශකය කෑලි 60කට බෙදුවොත් අංශකයකින් 60න් පංගුවක් අපි හඳුන්වනවා කලා 1යි කියලා. තවත් විදිහකට කිව්වොත් කලා 60ක් අංශක 1යි. මිලිමීටර් 10ක් සෙන්ටිමීටර 1යි වෙනවා වගේ. මීටර් 100ක් මීටර් 1000ක් කිලෝමීටර් 1ක් එනවා වගේ. මිලිලීටර් 1000ක් ලීටර් 1ක් වෙනවා වගේ. අංශක නෙමෙයි. කලා 60ක් කලා 60ක් අංශක 1ක්. අනිත් විදිහට කතා කරොත් අංශකයේ අරගෙන කෑලි 60කට බෙදුවොත් ඒ 60න් එකක් අපි හඳුන්වනවා කලා 1ක්. ඒ 60න් එකක් අපි හඳුන්වනවා කලා 1ක්. අංශකය කෑලි 60කට වෙන් කරොත් ඒ 60න් එකකට අපි කියනවා කලා 1යි. තව තියෙනවා ඉතින් මේක අපිට පිටචරයි අපේ මට්ටමට නම් කතා කරන්න තියෙන්නේ. ඊට වඩා තව කුඩා එකක තියෙනවා. හරිද? තවත් කුඩා එකක තියෙනවා කලා 1ක් අරගෙන කලා 1 කෑලි 60කට බෙදුවොත් අපි ඒකට කියනවා ඒක අපිට නෑ විකලා 1යි කියනවා. විකලා. ඔයාලට ඔතන ඉඳන් hina යනවා ඇති ඉතුරු ටික මතක් වෙනකොට. නේද?
ඉතුරු ටික මතක් වෙනකොට එක එක නම් ආදේශ කර කර හිත යානේ ඊළඟ එහෙම කිය මතක් කරේ එහෙම නෑ ඒවා නෑ අපිට කතා කරන්න තියෙන මේ දෙක විතරයි. එතනින් එහාට කතා කරන්න නෑ හිතන්නත් එපා එතනින් එහාට. හරි. අංශකයක් අරගෙන අංශකයකින් 60 පංගුවක් අපි කියනවා කලා එකයි කියලා. කලා එකක් අරගෙන කලා එකකින් 60 පංගුවක් අපි කියනවා විකලා එකයි කියලා. එතනින් එහාට හපලා එකයි තව ඒව නෑ හොඳේ මෙච්චරයි තියෙන අපිට මනින්න. මේකත් අපිට නෑ මේක මම ඔයාලට දුන්නේ දැනගැනීම පිණිස විතරයි. අපිට තියෙන මේ කලා ගැන විතර කතා කරන්න විතරයි. විකලා ගැන කතා කරලා විකන්න නෑ කලා ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. මේක හරියට මේ ඒකක දෙකකින් يعني ප්‍රධාන ඒකකයක් සහ උප ඒකකයක් පාවිච්චි කරලා කෝණ ලියන්න තියෙනවා වගේ වැඩක්. දැන් උදාහරණයක් විතර අපි දිගවල් ලියන්නේ කිලෝමීටර් 3යි මීටර් 750යි කොහොම ලියන්නේ නැද්ද අපි දිගවල් ලියනකොට ලීටර් 2යි මිලිලීටර් 200යි අපි මෙහෙම ලියනවානේ ප්‍රධාන ඒකකයේ සහ උප ඒකකයක් එක්ක. දැන් කෝණ ලියද්දී අපි මෙච්චර කල් පාවිච්චි කරේ අංශක විතරනේ. එතනින් එහා මුගි පිටිපස්සෙන් උප ඒකකයක් ආවේ නැහැනේ. ඔන්න දැන් අපි මේව උපදින මේ උප ඒකකයක් එක්කම ලියන්න පුරුදු වෙනවා. अंशक 20යි කලා 17යි දැක්කද अंशක කලා අරන් කිලෝමීටර 3යි මීටර 750යි කියලා ලියනවා වගේ अंशක 20යි කලා 17යි अंशක 45යි කලා 13යි अंशක 60යි right अंशක 60යි කලා 1යි अंशක 72යි කලා 8යි ඔන්න ඔය වගේ මේ ප්‍රධාන अंशකයේ කියන එකකයත් එක්ක තව කලා කියන ඒකකයකුත් අපි දැන් පාවිච්චි කරලා ලියන්න පටන් ගන්නවා. ඒ ප්‍රධාන ඒකකේ සහ උප ඒකකේ කියන දෙන්නම මිශ්‍ර කරගෙන හරියට මේ වගේ ඒකක ලියනවා. ඒ කියන්නේ පුතේ අර අපේ දැනුම තවදුරටත් සියුම් වෙනවා. අපි අංශක වලින් විතරයි කෝණ මනින ඉගෙන ගත්තී. ඊට වඩා චූටි කෝණමයින ක්‍රමයක් තිබ්බේ. ඔන්න දැන් අපි අද දවස් ඉගෙන ගන්නවා ඊටත් වඩා චූටි කෝණමයින ඒකකයක් තියෙනවා. කලා කියන ඒකකේ. කලා කියලා කියන්නේ මොකද? අංශකයක් අරගෙන අංශකයකින් 60 පංගුවක් අපි අඳුන්වනවා. කලා එකක්. හිතලා බලන්න කොච්චර චූටි ඒකකයක්ද කියලා. අංශකයක් කියන්නේ කෝණමානේ අර චූටි ඉරි කෑලි දෙකක් අතර ગેප් එකකට. ඕක කෑලි 60කට බෙදලා ඒ කෑලි 61 එකක් කියන්නේ කොයි තරම් චූටි ඒකකයක්ද කියලා කල්පනා කරලා බලන්න. right. හොඳයි. දැන් ඉස්සලාම් මේ තියෙන වෙන බයිල ඕනේ නැහැ. මෙන්න මේ දෙක ලියලා කොටු කරමු. හොඳයි මම හිතනවා ඒක ලියා ගන්න තව වෙලා අවශ්‍ය නැහැ කියලා. right අපි දැන් වැඩේට යමු. පුතේ මතක් කරන අවසන් වෙනකන් දිගට රැඳිලා මේ පාඩම තේරුම් ගන්න, අල්ල ගන්න. මොකද පස්සේ වොරු වෙන්න බෑ. පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. මේක ත්‍රිකෝණමිතිය කියන්නේ තනිකරම විභාගයට ලකුණු 10ක්ම ලැබෙන ප්‍රශ්නයක්. එන පාඩමක් සහ අපිට පේපර් එකේ අපේ ප්‍රශ්න පත්‍ර පොතේ සහ ඔයාලට විභාගයට ලියන පේපර් වල ඔයාලට මේ වෙනකන් හදාගන්න බැරි වෙලා තියෙන එකම ගාන තමයි ත්‍රිකෝණය. ඒ අතරින් කල්පනා කරලා බලන්න අපි විශේෂ නිර්දේශක ආවරණය කරන ඉවරයි. කුලක වල රවුම් තුනේ කුලක අඳින්න නැති කියන හැබැයි කුලක කියන එක අපි දන්නවනේ. කියවලා මොන හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ගාන කියුවට මුකුත්ම කරගන්න බැරි එකම ගානක් තියෙනවා නම් ඒ ගාන තිබ්බේ ත්‍රිකෝණමිතියෙන් විතරයි. අන්න ඒ ප්‍රශ්නෙත් අපි අදින් අවසන් කරමු. ඒකින්ද විශාල
වැදගත්කමක් තියෙන පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය කියන්නේ. අවසාන වෙනකන් එක දිගට වැදිලා වැඩේ ලස්සනට ඔයගොල්ලෝ දාගන්න. කරන්ට් එකක් ගියා. අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන යන්න කරන්න. හොඳයි. දැන් ගන්න ත්‍රිකෝණමිතික වගුව. ත්‍රිකෝණමිතික වගුව ගන්න. ලඝු ගණක වගුවම තමයි ඉතින් ත්‍රිකෝණමිතික වගුව කියන්නේ ලඝු හැබැයි දෙකක් ඈ. මෙහෙම ගණිත පොත ගන්නවා නම් මේ ගණිත වගුව කියලා තියෙනවා. ඔයාලගේ පෙළ පොත ගන්නවා නම් පෙළ පොතේ පිටිපස්සේ ඒකේ තියෙනවා පුතේ අපි ඉස්සල්ලාම මේ sin ගේ අගයන් බලන විදිහ ඉගෙන ගනිමු ඈ. sin ගේ අගයන් ටික. ඒකේ පෙරලා ගන්න පුතේ ප්‍රකෘති sin වගුව. මේ තියෙන විකෘති කරන්න යන්න එපා මේකේ තියෙන දේවල් ප්‍රකෘති විදිහට බලන්න. මේ තියෙන ප්‍රකෘති sin වගුව. ප්‍රකෘති sin කියලා ඇති. ප්‍රකෘති sin වගුව පෙරලා ගන්න ඈ. හොඳයි. දැන් අපි මේකේ තියෙනවා පුතේ ටේබල් එකේ වගුවේ මම මේ වගුවේ සයිඩ් එකකින් අදින්නම්. හරිම ලේසි බය වෙන්න එපා. ඔයාලට මේක පිළිකජු වගේ පුළුවන්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ මේක ඈ. මේකේ මේ පැත්තේ බිඳුවෙන් අංශක බිඳුවෙන් පටන් අරගෙන යනවා පුතේ මේ පැත්තෙන් 44 ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා 45 එහෙම තියෙනවා හොඳේ. බිඳුවේ ඉඳලා 89 වෙනකම්ම තියෙනවා මේවා. පිටු දෙක තියෙන එකක් එක පැත්තකට ගන්නන්නේ. අංශක 89 වෙනකම් තියෙනවා. මේ අංශක පැත්ත. හොඳේ. මේ අංශක පැත්ත. මෙතන කලා පැත්ත. කලා පැත්තේ තියෙනවා මෙතන බිඳුව කලා බිඳුව 10 කලා 10 කලා 20 කලා 30 කලා 40 කලා 50 කලා 60 කලා 60ට වඩා තියෙන විදිහක් නෑ නේ. කලා 60ක් කියන අංශකයක්. හොඳේ. කලා 60ක් කියන අංශකයක්. ඉතින් එතනින් එහාට දීලා වැඩක් නැති ඉඳ 60 වෙනකල් ලියන්න. ඊට පස්සේ මෙතන මේ කලා වල කැඩිච්ච අගයන් ටික තියෙනවා. 1 කලා 2 කලා 3 කලා 4 කලා 5 කලා 6 කලා 7 කලා 8 කලා 9 ඔන්න තියෙන විදිහට ටේබල් එක. දැන් අපිට ඉස්සලා මේ ප්‍රකෘති sin වගුව ප්‍රකෘති sin වගුව ප්‍රකෘති sin කියන්නේ sin වගුව sin අගයන් ටික දැන් වගුවෙන් බලන්න යන්න කෝණයන්ට අදාළ එක් sin කෝණයන්ට අදාළ අගයන් ටික. අපි මේව හොයමු. sin අපි 30 ඉගෙන ගත්තේ sin 30යි කලා 10යි. මේකට අදාළ sin වගුව අපි බලමු අගේ. හරිද? sin 30යි කලා 10යි. අංශක 30යි අංශක 30යි කලා 10යි sin අගේ. අංශක 30යි කලා 10යි sin අගේ. අපි බලමු. මේ වගුවේ මෙන්න මේ තීරුව දිගේ 30 හොයාගෙන යන්න. ඔයාලට ලැබෙයි. අංශක පැත්තේ 30 කලා 10යි 30 10යි. මෙන්න මෙතනට අදාළ අගයක් ලැබෙයි ඔයාලට. බලන්න වගුව දිහා 30 10යි. හරියට බැලුවොත් කීයද ලැබෙන්නේ කියලා බලන්න. දාන්න උත්තරේ ඔයාලට ලැබෙන්නේ. මොකක්ද ලැබෙන උත්තරේ දාන්න බලන්න. ප්‍රකෘති sin වගුවේ 30 10 අගය බැලුවා. ඔයාලට ලැබෙන උත්තරේ දාන්න පුතේ. කීයද ලැබෙන්නේ? කො උත්තරේ දාන්න. 30 10. හරි. ඉරුණි අම්මන්දි හරි සුපුනි ශානිකා හරි ඉරුෂි හරි රිද්මි හරි ඔය තියෙන අමාෂා සාමාන්‍ය දැන් ඔයාලා තියෙනවානේ ලඝු බලන විදියමයි ඉතින් ආයෙ වෙනස් කරන දෙයක් නෑ ඔයාලා බලපු විදිය. 10 කියන්නේ 0.50 50යි 25. 50යි 25 කියන්නේ. හරි. ඒක ලියන්න මෙතන. 0.50යි 25. ඔන්න තියෙන්නේ. දැන් මේක මම ඒකයි කිව්වේ මේක අමාරු නෑ. මම ඔයාලට කිව්වේ පාඩමේ ගණන් හදනකොට තේරෙයි පාඩම අමාරු නැහැ කියලා.
කඩම දිහා පිටින් ඉඳන් බලද්දි තමයි අපිට තේරෙන්නේ ආනේ මේක අමාරුයි. අමාරු නෑ. ඉවසලා බලාගෙන ඉන්නකොට මේක කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඊළඟට අපි බලමු sin අංශක 48යි කලා 20. sin ලගේ අංශක 48යි කලා 20. එතකොට මේකේ පුතේ 48 හොයාගෙන යනවා. 48යි අංශක කලා 20. 48 20. අපිට පේනවා මෙන්න මෙතන අගයක් ඇති. බලන්න කීයද කියලා යගේ. 48 20 අගය බලන්න කීයද කියලා පුතේ. 48 තියෙන එහා පැත්තේ මේ පැත්තේ නෙමෙයි එහා පැත්තේ 48 තියෙන මෙතන 44න් ඉවරයිනේ. එහා පැත්තේ බලන්න 48 20 නිවැරදි නියමයි. 74යි 70 කියලා. 0.0 හොඳේ හරියට මේ දශම ස්ථානේ තියන්න. 0.74යි 70. පැහැදිලි වාරකද? 0.74යි 70. පුතේ යාගේ ගෙනහිල්ලා බයනතු මෙතනට ආදේශ කරන්න. 0.74යි 70. දැන් අර අපි ඊයේ මේකේ අගයන් වලට රිජුලේස ලස්සනට අගයන් දැම්මානේ. එලිම රිජුලේස අගයන් දැම්මා. දැන් ඒවා ඒ අගයන් දැම්මේ අපිට ඒ අගයන් දීලා තිබ්බේ හින්දානේ. අංශක 30ට, අංශක 45ට, අංශක 60ට අදාළ අගයන් අපි දන්නවා. ඒකට මේකේ වගු බලන්න ඕනේ නැහැ. හැබැයි මම ඔයාලට විභාගෙත් කිව්වා. විභාගෙට අපිට ලැබෙන කෝණ 30 45 60 නෙමෙයි. අපි ඒ ටික දර ගණන් හැදුවේ නිකන් අපේ එක ප්‍රැක්ටිස් වෙන්න විතරයි. විභාගෙට එන්නේ මේ වගේ කැඩිච්ච කෝණ. ඒතර අපිට ඒ කැඩිච්ච කෝණයකට අදාළ සයින් එකේ ගණන අනිවාර්යයෙන් වගුවෙන් බලන්න ඕනේ වෙනවා. ඒකින් තමයි මම දැන් වගුවෙන් කොහොමද අගයන් බලන්නේ කියලා ප්‍රැක්ටිස් කරවන්නේ. ඊළඟට බලමු පුතේ සයින් 55යි අංශක 55යි කලා 30ට සයින් අගය බලන්න මෙයාගේ අංශක 55යි කලා 30 සයින් අගය. මේක හොයාගෙන යන පුතේ අංශක 55 අංශක 55 කලා 30 මේ තියෙන්නේ 30. දැන් මම හිතනවා ඔයාලට පුළුවන් කියලා වැඩේ පොඩ්ඩක් ගන්න. 55 30 අන්න හරිය තියෙන්නේ බා. ඒකනේ කියන්නේ දැක්කද? ආන්න තියෙනවා නියමයි. පට්ට 55 30 55 30 අගේ නෝ පුතේ 82යි 0.82යි 41 කියන 0.82යි 41 55 30 41 ඔන්න තියෙනවා පුතේ. ඉතින් එයාගේ මෙතන දාලා ලියන්න 0.82යි 41. කතන්දරේ පැහැදිලි වෙනවා. අපි බලමු ඉතින් එහා පැත්තේ උදව් ගන්න කොයියගේ තැනකද කියලා. අපිට එනවා sin 62යි අංශක 62යි කලා 17. කැඩිච්ච අගයක් කියනෝනේ මේ වගේ. 17 කියන්නේ කැඩිච්ච අගයක්. ඒතර ඔන්න එයාගේ බලන විදිය බලන්න 62යි අංශක 62යි කලා 17. දැන් මෙතන 17 නෑනේ පුතේ. අපි බලන්නේ 10යි 7යි. දැක්කද 17 සෙට් කරගන්න එහෙම. 10යි 7යි ලං කරගන්න. මෙතන කලා 10යි මෙතන කලා 7යි 10යි 7යි 17 වෙයි. අපි බලන්නේ කොහොමද දන්නවද? 62 10 62 10 7 අර අපි ලඝු බැලුවේ ඒ විදිහම තමයි. ඉස්සලාම 62 10 බලන්න. අංශක 62 10 වෙන්නේ 88යි 43 88යි 43 අමතක කරන්න එපා පූර්ණාංශේ 0.0 බව. යාලා හැමතැනම මේක ලියලා නැහැ. 0.1 ඉන්නේ 0.88යි 43 ඊට අමතරව 10 7 බලන්න ඕනේ. මේ පැත්තෙන් එහෙම කෙලින් යන්න ඒ කෙලින්ම ගිහිල්ලා 7ට යටින් තියෙන කෙනා බලන්න. මේ පේනව නෙමෙයි. මම ලං කරලා පෙන්නන්න පුතේ ඔයාලට. මේ දැන් අපි බලාගෙන යන 62 මේ බලන්නකෝ. 62 10 62 10 තියෙන මෙන්න මෙයා. 88යි 43. ඒ කෙලින් එහෙමම යන්න. ඒ කෙලින් එහෙමම යන්න 7ට යටින් තියෙන ඉලක්කම හොයාගන්න. මේ තියෙන උඩ පේනවනේ 7. 7ට යටින් 7ට යටින් එයාකට කෙලින් ඉන්නේ මෙන්න මෙයා. ඔය තියෙන. කීයද පුතේ 9 නේද තියෙන්නේ කාන්ට 9 පිටින්නේ 7ට යටින් පිටින ඉලක්කම 9. එහෙනම් මෙතන තියෙන ඉලක්කම 9. එහෙනම් අපි මොකද කරන්නේ මේ ඉලක්කම මේකට එකතු කරන්න ඕනේ. එහෙමනම් අපි ලඝු බැලුවේ මේන එකට මෙයාව එකතු කරලා දාන්න. එතකොට පුතේ ඔයාලට පේනවා 88යි 43ට 9ක් එකතු කරාම 43ට 9ක් එකතු කරාම ඇඟිලි හරිය ගණන් කරහම 43යි 9යි එකතු කරාම 52. එහෙනම් මෙයයි එකතු කරලා තමයි මෙතනට දාන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 0.88යි 52 කියලා වුණා අපිට උත්තරේ. ඒ කියන්නේ අංශක 62යි කලා 17 සයින් අගය බැලුවම මට උත්තරේ එනවා 0.88යි 52 කියලා. නිවැරදි. අපි ඊළඟට යමු. සයින් 65යි අංශක 65යි කලා 28. අපි බලමු මේක. අංශක 65යි කලා 28. එතකොට කොහොමද බලන්නේ 65
මෙතනින් 65 හොයාගත්තා 28 හැදෙන්නේ 28 65 20 හරි 65 20 8 ඒ කෙලින් 8 ආන්න රයිට් බලමු මේ තැන් වල ඉන්න ඉලක්කම කවුද කියලා 65 20 ඉන්නවා 90 88 කියලා 0.9088 ඉන්නවා හරි 90 88 65 20 8ට යටින් ඉන්නේ ඉලක්කමනේ 8ට යටින් ඉන්නේ 10 ඉන්නේ දැන් මොකද කරන්නේ එකතු කරන්න ඕනේ මේ දෙන්නා නියවර දෙවෙදින් නොනියම ඒතර 90යි 88ට 10ක් එකතු කරාම අගේ ඉලක්කම් දෙකටනේ මෙයාව එකතු වෙන්නේ ඒතර 88ට 10ක් එකතු කරාම කියන 98 එහෙනම් මෙතන උත්තරේ එනවා 0.90යි 98 කියලා. ඇයි පුතේ මෙතන 88 නේ තියෙන්නේ 88 නේ මේ 10 එකතු කරාම 88යි 10යි 98ක් බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ මට එනවා 0.90යි 98යි. උත්තර එනවා 0.90යි 98. තව බලමු. sin අංශක 70යි කලා 32. බලමු මේක. අංශක 70යි කලා 32. ඊට මේක හොයාගෙන යනවා 70. දැන් කතන්දරේ පැහැදිලි. අංශක 70 32 අපි කොහොමද 32 70 30 බැලුවා 70 32 ඒකට යටි ලක්ෂණ බලමු 70 30 තියෙන්නේ 94යි 26 0.26 හොඳේ 0.94යි 26 හරිද 30 දෙකට යටි ලක්ෂණ දෙක එහෙනම් මේ දෙක එකතු කරා නම් වැඩි හරිනේ 94යි 26ට දෙකක් එකතු කරාම 26යි දෙක එකතු කරාම 28ක් බවට පත් වෙනවා උත්තරේ එනවා 0.94යි මෙයාට 26ට දෙකක් එකතු කරා 28 ඔන්න තියෙනවා උත්තරේ 0.94යි 28 කියලා මට ලැබෙනවා රයිට් මට ඔයාලා දෙන්න තනියෙන් මේක sin බලමු කවුද හරියට හදන්නේ කියලා 42යි අංශක කලා 44 මට උත්තරේ දෙන්න अंशक 42 कला 44 अंशक 42 कला 44 उत्तरे देने मत अंशक 42 कला 44 है 42 44 ගන්න විදිය දන්නවනේ 42 44 ගන්න 44 යස්තිරු ඒවල තියෙනවා හරි 42 44 42 40 බැලුවා 4 හරි කට්ටිය හැමෝම උත්තරේ දාන්න පුතේ මට කයි 2 3 4 5 6යි දාලා තියෙනවා 7යි 8යි ඕ අනිත් අය මට ඔක්කොම උත්තර දාන්න ඕනේ ඔක්කොම වැඩ කරන්න ඕනේ එකට right හොඳයි දැන් කතන්දරේ පැහැදිලිනේ කොහොමද බලන්නේ කියලා දැන් මට මොනවා හරි ඔයාලගේ තමන්ගෙන් මම අහන්නේ තමන්ගේ හිතට එකකව වහන්නේ මොකද කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනේ එකා කියන්නේ මට මුළු පන්තියම එක්ක බැයි නම් මම අතහැරලා දාලා පන්ති ඉස්සරහට යන්නේ නෑ හිතට අවංකෙන් බලලා කියන්නේ දැන් සයින් වගුවෙන් සයින් අගයන් ටික බලන්න පුළුවන්ද බැරි පුළුවන් නම් කියන්න බැරි නම් ඒත් කියන්න සර් මට පොදුවේ දාන්න වෙන මට දාන්න සර් තව ගානක් දෙකක් හදන්න කියලා හරි දාන්න හිතට එකකව කියන්න ඔයාලට ඕකේ නම් මම ඊළඟ ස්ටෙප් එකට යන්න ඔයාලට නෝ කියන මම තව ටිකක් හදන්න කියන්න මට ඕනේ මේක ඔයාලට පුළුවන් වෙන්න එච්චරයි
හරි. හොඳයි. තව ගානක් හදන්න කියලා ඉල්ලීමක් තියෙන හින්දා මම තව ගණන් 3ක් 4ක් හදන්නම් මේකෙම. මගෙත් එක්කම හදමු. ඊයේ හරියට හිටපු කට්ටියට ඇත්තම කතන්දරේ ගත්තොත් දැන් සයින් මේක එක පුරුවක් කරගත්තා නම් පාඩම ඉවරයි කියලා හිතාගන්න. ඇත්තම කතන්දරේ. ඔච්චරයි මේක කතා කරන්න තියෙන ගණන් ටික මම කොහොමද ගොඩ දානවා. ඒක ගැන ආයෙ හිතන්න දෙයක් නැහැ. මට ඕනේ ඔයාලගේ ඔළුවට හරියට තියරි එක ගෙනියන්න පුතේ. මම මෙතන රංග ඉගෙනුවේ නැතුවට මට අවශ්‍ය කරන පොයින්ට් එක ඔයාලගේ ඔළුවට දෙන්න. ඒක හරියට දාගන්න. එච්චරයි. අපි අමු මිනිස්සුනේ. ගුරුවරට රංගපාන්න අවශ්‍ය නැහැ නේ. මෙතන රංග දක්වලා අපිට අවශ්‍ය දේ හරියට කතා කරගත්තා නම් හරි. ඔන්න දැන් මම ඔයාලගේ කීපට මම තව ගණන් කිහිපයක් යනවා. මෙහෙම යන්න. අපි හොයමු sin 28යි කලා 15. අගේ හොයමු. අංශක 28යි කලා 15 ඔයාලා දාන්න. ඒතර හොයාගෙන යනවා 28යි අංශක පැත්තෙන් 28. 15 හැදෙන්නේ 10 5. 28 10 28 10 ඒ කෙලින්ම 5 ඔන්න තියෙනවා 28 10 5. උතර බලන්න පුතේ 28 10 එන්නේ කීයද කියලා 28 10 බිංදුවයි දශම 47යි 20 කියලා එන්නේ 28 10. ඒ කෙලින් එහෙමම පහට යටින් තියෙන ඉලක්කම බැලුවොත් පුතේ ඔයාලට බලා ගන්න පුළුවන් පහට යටින් ඉන්නේ 13 බව. දැන් මොකද කරන්නේ මේ ඉලක්කම මේකට එකතු කරන්න ඕනේ අන්තිම මෙතන ලියන්න ගන්න. එතකොට 47යි 20ට 13ක් එකතු කරා අන්න හරි 20ටනේ 13ක් එකතු කරන්නේ. මේ අග ඉලක්කම් දෙකට 13ක් එකතු කරාම 33ක්. දරනවා බිංදුවයි දශම 47යි 33 කියලා. බිංදුවයි දශම 47යි 33 කියලා එනවා. මේ අග ඉලක්කම් දෙකට තමයි මේක එකතු කරන්නේ. 47යි 33. ඊළඟට අපි තව බලමු sin 57යි අංශක කලා 57. අංශක 57යි කලා 57යි sin අගේ. ඒතර ඔයාලා හොයාගෙන යනවා මේකේ 57. හරි. අංශක ඇතුළේම 57 ඉන්නවනේ. කලා පැත්තේ 57 දෙකට කැඩෙනවා 50 7 බලන්න. ඒතර 57 50 එතන ඇදී අගයක් 50 ඒ කෙලි 7ට යටින් දින අගය හොයන්න. 57 50 7. එතකොට හොයාගෙන යන්න 57 50 57 50 මෙන්න 57 50 7 57 50 තියෙන්නේ පුතේ 84යි 65 කියලා 0.84යි 65 කියලා තියෙන්නේ මෙතන. ඒ කෙලින්ම 7ට යටින් තියෙන ඉලක්කම වල හරි දානවා උත්තර 11 තියෙන. එතකොට 84යි 76 හරියටම හරි. මේ 65ට මේ 11 එකතු කරන්න එපා. අගේ ඉලක්කම් දෙක තමයි එකතු වෙන්නේ. 65ට 11ක් එකතු කරාම උත්තරේ එනවා 0.84යි 76 කියලා. ඒ 65ට 11ක් එකතු කරාම 76යි. 0.84යි 76යි කියන්නේ නියමයි. ඊළඟට මේක හොයලා දෙන්න මට. sin 49 අංශක කලා 32. ඔය උත්තරේ කියන්නේ
හරි. දැන් එතකොට මේකේ 49 32 ගන්න 32 නේ පුතේ. 49 30 2. 49 30 තියෙන්නේ 49 30 තියෙන 76.4 තියෙනවා. 76.4 ඒකට දෙකට යටින් තියෙන ඉලක්කම තමයි 4. එතකොට එකතු කරාම 76.4ට 4ක් එකතු කරාම උත්තරේ 0.76.8 බවට පත් වෙනවා. එහෙනම් පුතේ කතන්දරේ පැහැදිලි. එතනින් එහාට මම හිතනවා ඒක තවත් ගණන් හදන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඔයාලා හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා. right. මේක අර ප්‍රතිසයින බලන්නත් තියෙනවා. අර ඇන්ටිලොග් බලන්න. අපි අර ලඝු ගණක අගය දුන්නාම ඒ අගය ලැබිච්ච ලඝු අගය කොහොමද කියලා අපි ඇන්ටිලොග් බලන්නේ. මතකද? ඒ විදිහටම මේකෙත් තියෙනවා ප්‍රතිසයින බලන්න. ප්‍රති කෝසයින බලන්න. ප්‍රති ටැන්ජන බලන්න කියලා මේකෙත් තියෙනවා. අපි පියවරෙන් පියවර ඒ ටිකට යන ගණන් වලට ගියාම මම ඒක නම් මහලොකු දෙයක් නෑ. ගාන හදාගෙන යනකොට මේක තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. right. ඊළඟට අරගන්න පෙරලා ගන්න ප්‍රකෘති ටැන්ජන වගු. ප්‍රකෘති ටැන්ජන වගු පෙරලා ගන්න. මේ ටික ලියා ගන්නවත් කිව්වේ නෑ. ඔයාලට මම කවන්නේ විදිහට හරිය මොකක්ද කරන්න. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මම ඊළඟට ගණන් ටික හදනවා. ටක් ගාලා උත්තර ටික බලන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. එළගන් ප්‍රකෘති ටැන්ජන වගුව. ඒක ටිකක් ප්‍රකෘති ටැන්ජන වගුව සයින් වගුවට වඩා ලොකු අගයන් පෙන්නනවා. ඒකට හේතුකුත් තියෙනවා ටැන්ජන වගුවට එහෙම පෙන්නන්නේ නැහැ. ප්‍රකෘති ටැන්ජන වගුව අනන්තය දක්වා විහිදෙනවා සමහර වෙලාවල් වලට මේකට එන උත්තර ටික. ඇයි අපි ටැන් කියලා කිව්වේ මොකටද? ටැන් කියලා කිව්වේ ටැන් කීට කිව්වේ අකබක සබනේ. සම්මුඛ පාදයේ පිළිම බද්ධ පාදයේ පුතේ. එතකොට ත්‍රිකෝණයක් ගත්තොත් මේක තීටා නම් මේකේ සම්මුඛ පාදයේ මෙයා. මේක තමයි සම්මුඛ පාදේ බද්ධ පාදේ මෙයාගෙන් බෙදුවාම එන උත්තරේ තමයි tan θ කියලා කිව්වේ. අපි ඒකනේ ඊයේ දවසේ ඉගෙන ගත්තේ. එතකොට මේ සම්මුඛ පාදේ පිටින් බද්ධ පාදේ මේ බද්ධ පාදේ පුළුවන් තරම් කුඩා වුණොත් මෙන්න මෙහෙම වුණොත් බද්ධ පාදේ ඉතා කුඩායි. හරිද? මම මේ දෙතනින් ගන්නම්. බද්ධ පාදේ කුඩායි සම්මුඛ පාදේ ඉතා විශාලයි. එතකොට මෙන්න මෙහෙම ආවොත් මේ කෝණය හැදෙන කෝණය කියනවනේ මෙන්න මේ කෝණය එන්න අන්තිට කියන කෝණය එන්න අංශක 90ට ලං වෙනවා. හිතන්නකෝ තවත් මීට වඩා චූටි වුණා කියලා මම මේක ඇදලා පෙන්නන්න මකන්නනේ. තවත් චූටි වෙනවා මීට වඩා. බද්ධ පාදේ. ඒතර සම්මුඛ පාදේ ඊට වඩා සෑහෙන උස වෙනවනේ. එතකොට මෙතන මෙන්න මෙහෙම නොගෙන ඉතා කුඩා පොඩි ඇන්ගල් එකක් තමයි තියෙන්නේ. ඒතර මේ කෝණය තවත් විශාල වෙනවා. ඒතර මම මේ අදහස් කරන්නේ මේක තේරුම් කරන්න ඒක ඔයාලා උත්සාහ කරන්න. මෙන්න මෙයා සම්මුඛ පාදයේ උස වෙන්න බද්ධ පාදයේ කොට වෙනවා. එතකොට මේ θ කියන ඇන්ගල් එක එන්න මොකද වෙන්නේ විශාල වෙනවා. හැබැයි ඉතින් එයාට අංශක 90ක් නම් වෙන්න බෑ. ඇයි ත්‍රිකෝණයක තියෙන ලොකුම කෝණය අංශක 90 නේ. එතනින් එයාට කෝණය විශාල වෙන්න බෑ. ඔව්. ලින්ක් එකට බ්ලොග් කරලා තියෙන්නේ. අද දැන්නේ. කඩුවෙන් දෙකක් එක්ක. විනාඩි දෙකක් පුතේ.
හොඳයි. එතකොට මම මේ කියන්න උත්සාහ කරගෙන හිටියේ මේ ඇයි මේ tan ට ලොකු වගයක් එන්නේ කියලා. එතකොට පුතේ මේ θ කියන කෝණය පොඩි වෙන තරමට tan හරිය හුරු බුහුටි විදියට ඉන්නවා. දැන් මේ කෝණය එන්න ලොකු වෙලා මෙහෙම ගිහින් එතකොට සම්මුඛපාදී ඉතා විශාල වෙනවා. සම්මුඛපාදී ඉතා විශාල වෙනවා. එහෙම වෙන්න මේ ඇන්ගල් එක θ කියන ඇන්ගල් එක වැඩි වෙනවා. θ කියන එක වැඩි වෙලා එයා යන්න පුළුවන් උපරිමයට යනවනේ. මෙයාට 90ක් නම් වෙන්න බෑ කියනවා. ඇයි හේතුව මෙතන උපරිම තියෙන අංශක 90 කෝණයනේ. ඊට වඩා ත්‍රිකෝණයක අංශක 90 කෝණ දෙකක් තියෙන විදියක් නැහැ. ඒතර θ ගේ ලොකු අගයන් සඳහා මේ tan θ ගේ අගය ලොකු අගයන් පෙන්නනවා. ඒක නිසා තමයි මෙන්න මෙහෙට යනකොට ඔයාලට පේනවා ඇති මේ අංශක 70 ගණන් මේ θ සඳහා අංශක 70 ගණන් මේ 80 ගණන් වලට එහෙම යනකොට මෙන්න මෙතන මේ මධ්‍යයන අන්තරයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙයි කියලා දාලා තියෙනවනේ. කියන්නේ මේ හරියදී අපිට යග්ගයන් හොයාගන්න බැරි තරම් ලොකු අගයන් පෙන්නනවා. එතකොට මේ බලන්න මේවට තියෙන අගයන් ටික චුට්ටක් 11.0 ගණන් එනවා. අර අපි සයින් වගුවේ තිබ්බ තනිකරම 0.0 විතරනේ. හැබැයි මේව බලන්නකො 11.0 ගණන් 14 මේ මෙතන 30 ගණන් ඇවිල්ලා අන්තිමට 80 ගණන් 114 100 මේ 300 ගණන් වලට ගිහිල්ලා මෙහෙදි පෙන්වන්න නැති මට්ටමටම ගිහිල්ලා තියෙනවා. මේ පෙන්වන්න නැති මට්ටමට ගිහිල්ලා තියෙන කීයද බලන්න. අංශක 89 දී. අංශක 89 දී අනන්තය කියලා මේ පෙන්වලා තියෙන්නේ. හොඳේ. අංශක 89 කියලා කියන්නේ පුතේ මෙතන කොනේ අංශක 90යි මෙතන කොනේ අංශක 89ක් කියලා මෙතන අංශක එකක් සෙට් වෙන්න ඕන. අනිත් එක මෙයානේ මෙතනනේ අනිත් එක මෙතන අංශක එකක් තියලා මෙතන 89ක් වෙලා මෙතන 90ක් වෙන්න ඕන ත්‍රිකෝණය. එහෙම වෙන්න පුළුවන් නේ. තුන් දෙනාගේ එකතු 180 සෙට් වෙන්නේ නෝත්. බලන්නකො ඉතින් හිතා ගන්න බැරි විශාල කෝණයක් මෙතන තියෙනවා. මේ කියන්නේ එතකොට අන්න එතනදි මේ කෝණයට අදාළ ටැන්ජනාගේ තා විශාලතාවයක් පෙන්වනවා. එහෙම පෙන්වන්න හේතුව තමයි පුතේ අපි එතනදි මේ සම්මුඛ පාදයේ කර්ණ පාදයේ පද්ද පාදයෙන් බෙදලා උත්තරේ ගන්න. ඒ උත්තරේට ඔයගේ අගයක් එන්න පුළුවන්. මම මේක අදාළ නැති දෙයක් කිව්වද මන් දන්නේ නැහැ. ඒක හිතන්න යන බල ලොකුවට මම ඔයාලට පෙන්වන්න හැදුවේ තේරුම් ගන්න පුළුවන් කට්ටිය විතරක් ඒක තේරුම් ගත්තා නම් ඇති නොහැක කට්ටිය ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ගාන හදන්න බාධාවක් නෙමෙයි. නැත්තම් ඔයාලා බලනවානේ කොහොමද මේ 300 ගණන් 400 ගණන් එනවා ඈ එහෙම එන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි පුතේ අර පාද දෙක බෙදෙන්නේ. දැන් අර අනිත් ඒවාට එහෙම නොවෙන්නේ අපි හැමතිස්සෙම සයින් ගන්නකොට සම්මුඛ පාදයේ කර්ණ පාදයෙන් බෙදන්නේ. කොස් ගන්නකොට බද්ධ පාදයේ කර්ණ පාදයෙන් බෙදන්නේ. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණේ පුතේ ලොකුම පාදයේ කර්ණ පාදේ. ඒත් මීට වඩා ලොකු පාදයක් මේක ඇතුලේ නැහැ. එතකොට උඩ ඉන්න එක්කෙනා හැම වෙලාවෙම යට ඉන්න එක්කෙනාට වඩා පොඩි. උඩ පොඩි එක්කෙනෙක් ඉන්නේ යට බෙදෙන්නේ ලොකු එක්කෙනෙක්. ඒ කර්ණ පාදයෙන් ලොකුම පාදේ. මෙතනත් එහෙමයි. උඩ ඉන්නේ පොඩි එක්කෙනෙක් ඊට වඩා ලොකු එක්කෙනෙක්ගෙන් තමයි යට බෙදෙන්නේ. වෙනවනේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. ඍජු කෝණී ත්‍රිකෝණේ ලොකුම පාදේ කර්ණ පාදේ. ඒත් පොඩි එක්කෙනෙක් බෙදෙන්නේ ලොකු එක්කෙනෙක්ගෙන්. හැමතිස්සෙම පොඩි එක්කෙනෙක් ලොකු එක්කෙනෙක්ගෙන් බෙදුවාම හැමතිස්සෙම උත්තරේ එන්නේ 0.0 උත්තරනේ. පොඩි එක්කෙනෙක් ලොකු එක්කෙනෙක්ගෙන් බෙදුවොත් හැමතිස්සෙම උත්තරේ එන්නේ 0.0 උත්තර. තේරුණාද? හැමතිස්සෙම එතකොට සයින් වලටයි කොස් වලටයි 0.0 උත්තර විතරක් එන්නේ අන්න ඒ හේතුව නිසා. හැබැයි tan වලට එහෙම නැහැ. tan කරන්නේ අපි සකබක සමන සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදලා tan ගන්න. සම්මුඛ පාදය කියන්නේ මෙයා නම් මෙයා ඕනවට වඩා විශාල වෙන්න පුළුවන්. මේ පාදයට වඩා මේ පාදේ ලොකු වෙන්න පුළුවන්. එහෙම බාධාවක් නැහැ. ඍජු කෝණ ත්‍රිකෝණ දිගම පාදේ කර්ණ පාදේ තමයි. ඒ හැරෙන අපිට කියන්නේ නැහැ නේ ඊළඟට ලොකු එක්කෙනා සම්මුඛ පාදේ වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. සම්මුඛ පාදේ 100ක් වෙලා 1000ක් වෙනවා කියනවා. සම්මුඛ පාදේ 1000ක් වෙනවා. බද්ධ පාදේ දෙකක් වෙනවා. බැයිද එතකොට 1000 දෙකෙන් බෙදලා අපිට 500යි කියලා අගයක් එන්න බැයිද? පුළුවන්. ඒකින්ද ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටැන්ජන වගුවේදී බලාපොරොත්තු වෙන්න බෑ 0.0 කියන විතරක් උත්තර. වෙන කැඩිච්ච උත්තරක් තියෙන. ඒකින්ද මේකේ ටැන්ජන බලනකොට හොඳට බලන්න ඕනේ S2 අරලම එයාගේ පූර්ණාංශයට කීයද ලැබෙන්නේ කියලා. ඒකත් ඉතින් ලොකුවට වෙනස් වෙන්නේ අංශක 45න් එහා පැත්තේ. අංශක 45න් එහා පැත්තේ අගයන් ටික තමයි ලොකුවට වෙනස් වෙන්නේ. මම ඒකත් වගුවත් එක්කම කියලා දීමු. දෙන්නම් බලන්නකො. අපි දැන් බලමු ටැන්ජන වගුව පෙරලා ගන්න. tan අගය හොයන්න අපි අංශක 30යි කලා 20 tan අගය බලමු. අංශක 30යි කලා 20 ඔන්න අංශක 30යි කලා 20. ඒවට ප්‍රශ්නයක් නැහැ 0.0 වෙයි අංශක 30යි කලා 20. එතකොට ටැන්ජන වගුවේ අංශක 30යි කලා 20 බැලුවාම ඔයාලත් මගෙත් එක්ක බලන්න. 30යි කලා 20 කියන්නේ 58යි 51ට 0.58යි
51 කියලා තියෙනවා. රයිට්. බය නැතුව ඒක ලියන්න. 0.58යි 51. ඔය තියෙන ලස්සනට ඒක ලියන්න. ඊළඟට tan 42යි අංශක 42යි කලා 15. බලමු 42 15 ගන්න 10 5නේ. ඉතල විදිහටම අංශක 42 10 5 42 10 5. 42 10 ලැබෙන්නේ පුතේ ඔයාලා බලන්න. 42 10ට තියෙන්නේ 90.57 බිඳුවයි දශම 90.57 42 10 5 42 10 5 10 5ට යටින් කියනවා 27 කියලා නේ. එහෙම නෙදී. ඔව් 27 දී. right. එතකොට අපිට මේ දෙක එකතු කරන්න සිද්ධ වෙනවානේ. මෙයාට මෙයා එකතු කරන්න සිද්ධ වෙනවා. උත්තර වල දාන්න ඕනේ. ඒතර 57ට 27ක් එකතු කරාම 64යි 84යි කියන්නේ. උත්තරේ එනවා 0.90යි 87. ඔයාලත් මගෙත් එක්කම කරන්න. ඊළඟට අපි නිකමට tan 45 බලමු. අර වගුවේ තිබ්බ අගයක් 45 වගු. අපි බලන්න නැහැ කියලා කිව්වනේ මතකද? අංශක 45 ආයි tan අගේ බලන්න දෙයක් නැහැ. අපි ඊයේ ඉගෙන ගත්තානේ. කීයද අංශක 45 tan අගේ? එකයි නේද? ඊයේ ඉගෙන ගත්තේ tan 45 එකයි කියලානේ. බලන්න වගුවෙත් එහෙමම නැද්ද කියලා. 45 tan අගේ කොහොමද බලන්නේ? 45 බිඳුව. 45 බිඳුව. 45 බිඳුව. කීයද තියෙන්නේ? 1.0.0.0.0 නේ. මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ මොකද්ද මේ? 1.0.0.0 කියන්නේ මොකද්ද? 1 කියන එක නේද? බිඳුව නිව වැඩක් නැහැ. හරි නේද එහෙනම් කතන්දරේ? tan 45 යගේ 1යි කියලා ඉගෙන ගත්ත ඊයේ හරි නේද? ඔය තියෙන්නේ වගුවෙත් ලස්සනට 1යි කියන්නේ. ඔන්න දැන් පුතේ පූර්ණාංශය වෙනස් වෙන්න ගන්න 45න් එහා පැත්තට. 45න් මෙහා පැත්තට එහෙම මුකුත් අවුලක් උනේ නැහැ. 45න් එහා පැත්තට ඔන්න පුතේ අගයන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔන්න හොඳට බලා ගන්න. 45න් එහා පැත්තට පූර්ණාංශය වෙනස් වෙන්න පටන් ගන්න 45න් එහා පැත්තට. දැන් බලමු tan 46යි අංශක කලා 20. බලන්න 46 කලා 20. අංශක 46යි කලා 20. 46 20 බලන්න කියන්න 46 20 කීයද කියලා 46 20 පූර්ණාංශ වරද්දන්න එපා මං කිව්වා පූර්ණාංශ හොඳට S2 කරලා බලන්න උඩ කොහොමද පූර්ණාංශ ගැලපිලා තියෙන්නේ කියලා උත්තරේ දාන්න බලමු අපි උන් හරියට දායිද කියලා 46 20 ඔය වැරදි පූර්ණාංශ නාගත්ත මං කිව්වේ පූර්ණාංශ S2 කරලා බලන්න කීයද කියලා මං කිව්වා අංශක 45න් එහා පැත්තේ පූර්ණාංශ වෙනස් වෙනවා කියලා 0.0 නෙමෙයි කියලා හරි නෙතුම් හරි අදීජා ඒත් පූර්ණාංශ වැරදි පූර්ණාංශ හරියට බලන්න සචිනී හැමෝගෙම එමය පූර්ණාංශ හොඳට බලන්න මේ බලන්නකෝ පුතේ 46 20 නේ දැන් මේක ඔයාලට පේන්නේ මෙන්න මෙහෙමනේ ඔයාලට මේ තියෙන විදිහට පේන්නේ 0.0 විදිහට නෑ පුතේ 0.0 නේ බලන්න උඩ පේලී පූර්ණාංශ කීයද 1.0 මේ මෙතනින් පටන් ගන්න තියෙන 1.0 සේරම එහෙනම් එතනින් එහාට යාලා ලියන්නේ නෑ 1.0 කී අපි දැනගන්න ඕනේ මෙතන පූර්ණාංශයත් 1.0 කියලාමයි තේරුණාද උඩ තියෙන පේලියේ පූර්ණාංශය දිහා බලලා තමයි ඊළඟ එකක පූර්ණාංශය තීරණය කරන්නේ දැන් මේ බලන්නකෝ මෙහෙනම් අවුලක් නැහැ කියලා ඒක දාලා තියෙනවා මෙතන හරියට පරිස්සමෙන් ඒව බලන්න ඕනේ ගොඩාක් අයට වරදිනවා ඔක එහෙනම් කතන්දරේ පැහැදිලි නේද 46 20 කියන්නේ අන්න හරි 1.04යි 77 කියලා 1.04යි 77 කියලා ඊළඟට tan 57යි කලා 51 අපි බලමු මේක 57යි 51 අංශක 57 50 1 බලමු මේක කීයද කියන්නේ 57 50 තියෙන්නේ 57 50 තියෙන 59.2 පූර්ණාංශ S2 කරලා ලියන්න 1.59.2 හරි 59 57 50 1 කියන්නේ ඊට කලින් එහා පැත්තේනේ 10 තියෙන්නේ ආන්න වැඩි හරි දැන් 59.2ට මේ 10 එකතු කරාම මේ දෙන්න එකතු කරන්න එපා මුන් දෙන්න එකතු කරාම මට එනවා උත්තරේ කොහොමද උත්තර දාන්න 1.0
59.10 කියලා. උත්තරේ මට එනවා 1.59.10 කියලා ලස්සනට උත්තරේ ගැලපෙනවා. ඊළඟට tan 60යි අංශක කලා 17. අංශක 60යි කලා 17 tan නගේ බලමු. 60 අංශක 60 10යි 7. 60 10යි එතන තියෙනවා 10යි 7. බලමු අංශක 60 10 එන්නේ මට 1.1 පුතේ 1.74 කොහොම කියලා හරිද එයාගේ අංශක 60 10 7නේ 7ට යටින් තියෙන ඉලක්කම හොයාගන්න 7ට යටින් තියෙන ඉලක්කම 8 නේද 7ට යටින් තියෙන ඉලක්කම 8 right දැන් මොකද කරන්න ඕනේ මේ දෙන්න එකතු කරන්න ඕනේ නේ මේ දෙන්න එකතු කරන්න එතකොට 44ට 8ක් එකතු කරාම කීයද 52යි නේ එහෙනම් උත්තරේ 1.75යි 2 බවට පත් වෙනවා 1.75යි 2 බවට පත් වෙනවා උත්තරේ නියමයි කට්ටිය ඊළඟට මට බලලා දෙන්න tan 65යි අංශක කලා 28 බලලා දෙන්න 65යි කලා 28 බලලා දෙන්න 65යි කලා 28 65යි කලා 28 28 බලන්න 65යි 28 නේ 65යි 28 හරි උත්තර ටික හරි එතකොට ඒකේ බලන්න තියෙන්නේ 65 20 65 20 තියෙනවා 65 20 right මෙන්න තියෙනවා 65 20 8 8 තියෙන 8ට යටින් තියෙන ඉලක්කම බලන්නකෝ ඒ කෙලින් 8ට යටින් ඉලක්කම තියෙන්නේ 14 මේ කෙලින් 8ට යටින් 14 තියෙනවා එතකොට 65 20ට තියෙන 2.177 ඒකට එකතු කරන්න ඕනේ 14ක් 174 14ක් එකතු කරලා හරි නේද මම 65 20 8නේ 8ට යටින් ඉලක්කම තියෙන 14 හරි එතකොට එකතු කරාම 91ක් එනවනේ 2.19යි 1 බවට පත් වෙනවා ඔන්න තියෙනවා පුතේ ඒවට අදාළ උත්තර ටික right කොකටත් ඔය ටික නෝට් එකක් දාගන්නටක් ගාලා අහලා තිබ්බ ප්‍රශ්නයක් 89යි කලා 60 කියලා කෝණයක් ආවොත් කොහොමද බලන්නේ කියලා. ඉතින් බලන්න එහෙම කෝණයක් එන්නේ නැහැ නේද? කෝණයක් එන්නේ නැහැ. මොකද දන්නවද? ටැන්ජනාගේ tan 90 අර්ථ දක්වන ගණන් වල අනන්තයයි කියලා. අනන්තය කියන අගයක් හොයන්න බෑ කියන එක. ඒකින්ද ඒ වගේ අගයක් එන්නේ අංශක 89 කලා 60 කියන්නේ ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ. අංශක 89යි කලා 60 කියන්නේ කීයද? අංශක 90 කියන එකමනේ. ඇයි කලා 60ක් කියන්නේ අංශකයක්. එතන අංශකයයි මෙතන අංශක 89 එකතු කරාම අංශක 90 සම්පූර්ණ වෙනවා. ඒකද ආයේ මේ වගේ කොන බලන්න එන්නේ නැහැ. ඒක හිතන්න යන්න එපා. බලන්නත් බෑ. මේ සයිඩ් එකේ තියෙන ටික ලියන්න. මේ ටික.
හරි පුතේ මම හිතනවා ලියා ගන්න නැති කියලා දැන් වෙලාව. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ටැන්ජන් සහ මේ සයින වගු ටික හොයන්න තියෙන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට ටක් ගාලා කියන්න මේක ගැන. ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න පුතේ. ඔයාලගේ පන්තිය ඔයාලටයි තේරුම් කරන්නේ. ඔයාලගේ මොලේ තමයි ඔයාලා ගැන දන්නේ මට වඩා හොඳට. තමන්නේ තමන් ගැන හොඳටම දන්නේ. අපි අර කියන්නේ මං ගැන යා හොඳටම දන්නවා කියලා ආච්චිගේ රෙද්ද තමයි. තමන්නේ තමන් ගැන හොඳටම දන්නේ. ඒකින්ද තමන් දන්නවා මේක තේරුණාද නැද්ද කියන එක මට ඉක්මනින් ඒක දාන්න. මට ඊළඟ ස්ටෙප් එකට යන්න. හරි. එලකිරි. දැන් කතන්දරේ එතනින් shape දැනට తాවකාලිකව අපි shape తాවකාලික shape කියන්නේ දැන් හිතන්න බෑ සර් මේ වචනේ ඇතුලේ මහ ගුප්ත බවක් තියෙනවා తాවකාලිකව shape කියන්නේ තව මොන හරි කියනවද නෑ එහෙම නෙමෙයි මම කියන්නේ අපිට දැනට අර ප්‍රතිලඝු බලන සීන් එක මම ඔයාලට කිව්වේ ලඝු වල ප්‍රතිලඝු බලන්න එනවා වගේ ඒ වගේ මේ ත්‍රිකෝණමිතිය ප්‍රති සයින බලන්න තියෙනවා ප්‍රති ටැන්ජන බලන්න තියෙනවා එතනට එනකන් අපි ටුක්ටක් දැන් ගණන් දෙකකට යන්න පුළුවන් ඒ කියන්නේ මම හැමතිස්සෙම ඔයාලට කිව්වනේ ත්‍රිකෝණමිතිය ගොඩ නැගෙන්නේ කෝණයක් සහ පාද දෙකක් මුල් කරගෙන කියලා. එතන මේකේ තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගේ දෙන්නෙක්ව දීලා එක්කෙනෙක්ව හොයන්න තමයි විභාගෙට එන්නේ හැමතිස්සෙම. එක්ක පාද දෙක දීලා පාදෙකුයි කෝණෙකුයි දීලා පාදෙ හොයන්න යනවා. ඊටු පාදෙ හොයන්න. තුන් දෙනෙක් ඉන්නවනේ. පාදයයි කෝණයයි දීලා ඉතිරි පාදෙ හොයන්න එනවා. දැන් අපිට ඊට පස්සේ කෝණේ හොයන්න ආවහම තමයි ප්‍රතිසයින ප්‍රතිලඝු බලන්න ඕනේ වෙන්නේ. පාද දෙකේ අගයන් දීලා කෝණේ හොයන්න ආවොත් අන්න එතනදි තමයි අපිට අර ප්‍රතිසයින බලන්න ප්‍රතිලඝු බලන්න ඕනේ වෙන්නේ. ඉතින් ඒක දැනට මම ඔයාලට හැමතිස්සෙම උගන්වන විදියක් තියෙනවා. මම හදාගත්ත විදියක් තියෙනවා. මම ඒක හැමතිස්සෙම අත්විඳිනවා. මගේ මෙතඩ් එක තමයි දරුවට හැම තියෙන ඔක්කොම දන්න තේරම එකපාර උඩට දාන්නේ නැතුව ඉන්නේ. දරුවාට මේ දේවල් තේරුම් ගන්න පහසු වෙන විදිහට ඒක කොටස් වශයෙන් කඩලා එකිනෙක ඔයාගේ ඔළුවට දාන එක තමයි මගේ මෙතන. නැතුව තියෙන ඔක්කොම ටික ගෙනල්ලා ඔළුවට වක් කරන්න යන්නේ නැහැ. ඒකෙහිඳ දැන්ට අපි දෙයක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තදේ? වගු බලන්න ඉගෙන ගත්තා. සයින් කොස් tan කොස් තාම ඉගෙන ගත්තේ නෑ. මම ඒ කොස් ඉගෙනුවේ නැත්තේ කියන එක. තව ටික වෙලාවකින් කියලා දෙන්නම්. ඒ කොස් කතන්දරේ දැන්ට මම ඇදලා ගත්තේ නැත්තේ කියන එක වෙනම කතාවක් ඒකේ. ඒක වෙනම කතා කරන්නම්. එක වගේ යන්නේ tan සහ sin මම මේ දෙකම දැන් වගුවෙන් බලන විදිහ ඉගෙන ගත්තා. නම් අපි ඉස්සල්ලාම ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ගානකට ඉස්සල්ලාම අවබෝධ කරගෙන ඔන්න බලන්න ගන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඊමකක් හේතු කරලා තියෙනවා කියලා බිත්තියක් මේ කියන්නේ. බිත්තියක් තියෙනවා. බිත්තියකට ඊමකක් මෙහෙම හේතු කරලා තියෙනවා. right? එතකොට මේ පොළවයි ඉනිමකයි අතර ඇන්ගල් එක කෝණය අංශක 43යි අංශක 43යි කලා 51යි. අංශක 43යි කලා 51යි. හරි? තේරුම් ගන්න මේක. එතකොට මේ ඉනිමගේ දිග මීටර 10යි. ඉනිමගේ දිග මීටර 10යි. අපෙන් අහනවා බිත්තියේ උස කීයද? බිත්තියේ උස කීයද? එහෙම නැත්නම් මේ ඉනිමගේ තාප්පයකට හේතු කරලා තියෙන මේ තාප්පේ උස. තාප්පේ කෙලවරට මේ ඉනිමගේ හේතු කරලා තියෙනවා. මේ තාප්පේ උස අහනවා කීයද කියලා h කීයද කියලා. එතකොට දැන් ඊයේ දවසේ ඉගෙන ගත්තනේ මේක කොහොමද මේ කෝණෙත් එක්ක මේ පාද දෙක ගලපන්නේ කියන හොඳටම ඉගෙන ගත්තා. කොහොමද ඒක තරඟ කරන්නේ? අපි බලනවා මේ කෝණයට සාපේක්ෂව මේ දීලා තියෙන පාද දෙක. අගයන් දැන හෝ නොදැන පාද දෙකක් දීලා තියෙනවනේ. මේ කෝණයට සාපේක්ෂව මේ පාද දෙක කවුද කියලා බලන්න. තරඟ කරන්න. මෙතන කෝණයනේ අපිට දැන් ගානක් තුල දීලා තියෙන්නේ. නම් මේ කෝණයට සාපේක්ෂව මෙයා කවුද? මේකට සාපේක්ෂව මෙයා සම්මුඛ පාදය. මේ කෝණයට සාපේක්ෂව මෙයා කවුද? කර්ණ පාදය. මේ සම්මුඛ පාදය මේ ඉන්නේ කර්ණ පාදය. එතකොට කල්පනා කරලා බලන්න සම්මුඛ පාදයයි කර්ණ පාදයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය සයින්ද කොස්ද ටෑන්ද කියන. සම්මුඛ පාදයයි කර්ණ පාදයයි සක සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය
sin the cos the tan දෙක කියලා දාන්න බලන්න මට උත්තරේ. ඊයේ අපි ඕවා ඉතින් ආයි සුපිරියටම කතා කරා sin the cos the tan අන්න right. එතකොට සම්මුඛ පාදයයි කර්ණ පාදයයි සම්බන්ධ වෙන්න ත්‍රිකෝණමිතික අනුපාතය පුතේ sin. එහෙනම් අපිට මේ ගාන හදන්න තියෙන්නේ මේ පාද දෙකත් එක්ක මේ කෝණය ගැලපෙන්නේ මොනවාගෙන්ද? sin නගේ. එහෙනම් මම මෙන්න මේ කෝණේ sin නගේ අරගා. මේකගේ sin නගේ. sin 43යි අංශක කලා 51. මේකගේ sin නගේ සමානයි. මේකගේ sin නගේ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. මම මේක පොඩ්ඩක් නම් කරන්නම් ABC කියලා. සම්මුඛ පාදයේ මෙන්න තියෙනවා AB බෙදීම කර්ණ පාදයේ මෙන්න තියෙනවා AC. ඔන්න ලිව්වා. මේකගේ sin නගයත් එක්ක තමයි මේ පාද දෙක ගැලපෙන්නේ. එහෙනම් මේ කෝණයේ sin නගය සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාද. දැන් අපි මේකට ආදේශ කරමු. sin 43යි කලා 51 යගේ දැන් අපිට එකපාරට ඔලුවට එන්නේ නැහැනේ. අන්න ඒකින්ද වගුවෙන් බලන්න ඕනේ. දැන් වගුවෙන් බලලා උත්තරේ දෙන්න මට. උත්තරේ කීයද කියලා කියන්න බලන්න. අංශක 43යි කලා 51යි sin නගය. හරි වගුව පෙරලා ගන්න. ටැන්ජන වගුව පෙරලා කරන sin බලුත් වැරදි. ප්‍රකෘති sin වගුව පෙරලා ගන්න. ප්‍රකෘති sin වගුවේ මට අගය බලලා කියන්නේ ඉලකිරි වගේ අංශක 43යි කලා 51 යගේ අංශක 43යි කලා 51 අංශක 43 51 අන්න හරි. ඔය දාන උත්තර ටික හැමෝම try කරන්න. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරියටම හරි. 0.6928 පුතේ. මේකේ sin වගුවෙන් බැලුවම මට උත්තරේ එනවා 0.6928. මේකගේ sin නගේ 0.6928 සමානයි AB කියලා කියන්නේ මෙයා හොයන්න ඉන්න එක්කෙනා H බෙදීම AC කියලා කියන්නේ මෙන්න මේ දිග එයාගේ අගේ දීලා තිනවා 10. දැන් ඔයාලට බැයිද H හොයන්න පුළුවන්. කොහොමද කරන්න තියෙන්නේ මේ බෙදීම 10 මෙතනින් අයින් කරන්න. බෙදීම 10 අයින් කරන්න මේ පැත්ත 10න් වැඩි කරලා එහා පැත්තත් 10න් වැඩි කරනවා. එන පුතේ 10ට 10 කැපෙනවා. ඔන්න H යගේ එනවා මට. H සමානයි. මේක 10න් වැඩි කරාම දශම ස්ථානයක් පස්සට පයින්නවා. උත්තරේ 6.928යි මීටර කියලා උත්තරේ. ඔන්න තියෙනවා. දැක්කද ගත්ත විදිය. ඔන්න ඕක තමයි අපි ත්‍රිකෝණමිතිය ප්‍රායෝගිකව භාවිතා කරනවා කියලා කියන්නේ. ඕක තමයි කරන්න තියෙන්නේ. වෙන මොකුත්ම නැහැ. රයිට්. අපි තව උදාහරණයකට යමු පුතේ බලාගෙන ඉන්න. තවත් උදාහරණයකට යමු. මෙන්න මේ විදිහට කොහොමද අපි ගන්න? අහසේ පියාඹන කුරුල්ලෙකුට උකුසෙක් කියලා හිතමු. උකුසෙකුට පොළවේ ඉන්න දඩේම හිතමුකෝ මොකෙක් හරි කෘමි සත්ත්වෙක් හරි එම්බෙක් හරි මොකෙක් හරි කියන්නේ අංශක 52යි කලා 25ක අවරෝහණ කෝණයකින් දිස් වෙනවා. මම මේ ඔයාලට විභාගෙට දෙන ගාන අටේ කියන ගමන් රූපය අඳින්න. දැන් මේ ඉන්නේ කුරුල්ලා. මේ කුරුල්ලා මේ පොසිෂන් එකේ ඉන්නකොට ගෙම්බ මේ පොසිෂන් එකේ ඉන්නවා. හරිද? කුරුල්ලට අහසේ පියාඹන කුරුල්ලට ගෙම්බව පේනවා අවරෝහණ කෝණයකින්. අවරෝහණ කෝණය කියන එකක් ඊයේ දවස් කියලා දුන්නා. අපේ ඇස් මට්ටමේ පහළ බලන කෝණය තමයි අපි කියන්නේ අවරෝහණ කෝණය කියන්නේ. ඒ කුරුල්ලට ගෙම්බව පේන අවරෝහණ කෝණය අංශක 52යි කලා 25. හරිද? ඔය කුරුල්ලා පොළොව මට්ටමේ ඉඳලා ඉන්න ලම්බ උස يعني පොළොවේ ඉඳලා මේ කුරුල්ලා ඉන්න උසත් අපිට දෙනවා. පොළොව මට්ටමේ ඉඳලා කුරුල්ලා ඉන්න උස අපිට ගන්න පුළුවන්. අපිට මෙහෙම හොයන්න කියනවා. මෙන්න මේ උස හොයන්න කියනවා. මේ උස හොයන්න කියනවා. කුරුල්ලා මේ ගෙම්බගේ ඉඳලා මීටර් 20ක් ඈතින් තමයි ඉන්නේ. එන මෙන්න මේ දිග මීටර් 20යි. හරි මේ දිග මීටර් 20යි. කතන්දරය ගැන ඉතර හිතන්න යන්න එපා. රූපේ පේනවනේ ඔයාලට කරන්න ඕන දේ මොකක්ද කියන එක.
මම මේකට කතාවක් ගෙතුව එච්චරයි. එතන ගෙම්බෙක් ඉන්නවා. ගෙම්බා ඉන්න තැන ඉඳලා තිරස්ව මීටර් 20ක් ඈතින් තමයි කුරුල්ලා අහසේ පියාඹගෙන එන්නේ. අපෙන් අහනවා මොකද කරන්නේ? අපෙන් අහනවා මේ කුරුල්ලා පොළොවේ ඉඳලා කොච්චර උසකින්ද ඉන්නේ කියලා. මේ කුරුල්ලා පොළොවේ ඉඳලා කොච්චර උසකින්ද ඉන්නේ කියලා. ඒ කතන්දරේ හරියට මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැත්නම් මෙහෙම කතන්දරේ පැත්තකට අමතක කරලාම දාන්න. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන කෝණය අංශක 52යි කලා 25. මේ පාදේ හොයන්න දීලා තියෙනවා මේ පාදේ දීලා තියෙනවා. එච්චරයි කතන්දරේ. ඒතර අපිට ත්‍රිකෝණමිතිය හැමතිස්සෙම වළංගු වෙන්නේ පාද දෙකක් සහ කෝණයක් එක්කනේ. අවශ්‍ය තුන් දෙනාම ඉන්නේ. දැන් මේ HT අගේ හොයන්න නම් මම මොකද කරන්න ඕන? මේ කෝණෙත් එක්ක මේ පාද දෙක කොහොම හරි ගලපන්න ඕන. කල්පනා කරලා බලන්න මේ කෝණයත් එක්ක මේ පාද දෙක අපි කොහොමද ගලපන්නේ කියලා. තර්ක කරමු. මේ කෝණයට සාපේක්ෂව මේ මොන පාදයේද ඔයාලට පේනවා කෝණයට ඉස්සරහින්ම ඉන්න පාදය. කෝණයට ඉස්සරහින්ම ඉන්න පාදයට අපි හඳුන්වන්නේ සම්මුඛ පාදය. එයාට ඉස්සරහින්ම ඉන්න පාදය අපි හඳුන්වනවා සම්මුඛ පාදය කියලා. නම් මෙන්න මේ පාදය සම්මුඛ පාදය. ඊට පස්සේ මේ මොන පාදයේද? මෙතන දීලා තියෙන මොන පාදයේද? ඔයාලට පේනවා මේ කෝණයට කෙලින්ම බද්ධ වෙලා ඇලිලා ඉන්න පාදය මේක. මෙයා නෙමෙයි මේ කර්ණ පාදයේ නිගම පාදයේ ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. මෙයානේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ කෝණයට කෙලින්ම ඇලිලා ඉන්න පාදය. ඇලිලා ඉන්න පාදයට අපි කියන මොන පාදය කියලාද? බද්ධ පාදය. එහෙනම් පුතේ මේ කෝණයට සාපේක්ෂව මෙයා සම්මුඛ පාදය, මේ කෝණයට සාපේක්ෂව මෙයා බද්ධ පාදය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා කල්පනා කරලා මට කියන්න මේ ගාන හදාන්න ඕනේ මම sin ගෙන්ද cos ගෙන්ද tan ගෙන්ද කියලා. දාන්න බලන්න උත්තරේ. මේ ගාන මම හදන්න ඕනේ sin ගෙන්ද cos ගෙන්ද tan ගෙන්ද. නියමයි වැඩේ නියමටම ගොඩ දාගත්ත සෙට් එකක් ඉන්නවා. සතුටුයි. ඕක තමයි මටත් වෙන්න ඕනේ පුතේ. ඔය උනන්දුවේ කැපවීම තියනවා කියන ඕනම පාඩමක්. මම ඒක එක්ක ගණන් හදද්දි මේ පාඩම ලේසියි කියලා. tan ගෙන් නියමයි. ඇයි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සම්බන්ධ වෙන්නේ මම ඔයාලට ඊයේ කියලා දුන්නේ මේක තනිකරම සකබක සබ. මෙතන තියෙන්නේ සබනේ. සක බක සබ. සබ කියලා කියවෙන්නේ තුන්වෙනියට. එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාතයෙන් sin cos tan tan තමයි තුන්වෙනියට. තමයි මේ ගාන හදන්න ඕනේ tan ගේ. ඒක හින්දා මම මෙන්න මෙතන කෝණේ tan අගිය අරගන්න. ඔන්න එතකොට එනවා tan 52යි අංශක කලා 25 සමානයි. මම මේක පොඩ්ඩක් අපේ පහසුවට රන් කරගන්නම්. p qr කියලා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ pq බෙදීම බද්ධ පාදයේ qr. පුතේ මම මේකට දැන් ආදේශ කරනවා. මට දැන් ඔයාලගේ උදව්ව ඕන. වගුවෙන් බලලා කියන්න අංශක 52යි කලා 25 කීයද කියලා. පරිස්සමට හරි වගුව පෙරලා ගන්න. කලබලයට සයින වගුවේ බලන්න එහෙම එපා. ඔන්න ඔතන තමයි වරද්ද ගන්න ප්‍රධානම තැන. පෙරලන්න හැමතිස්සෙම පෙරලා ඉන්න වෙනවා එහාටයි මෙහාටයි. ටැන්ජන වගුව පෙරලා ගන්න. ප්‍රකෘති ටැන්ජන වගුව. ප්‍රකෘති ටැන්ජන වගුවේ මට බලලා කියන්න අංශක 52යි කලා 25 හරියට දශම ස්ථානත් එක්ක අංශක 52යි කලා 25. හොඳට මතක තියාගන්න විභාගෙට මම එන්නේ නෑ. අනේ දශම ස්ථාන බලපන් කියන්නේ. ඒක මීටරේ ඉන්න ඕනේ හැමතිස්සෙම. 52 25 නේ බලන්න තියෙන්නේ. 52 25 52 25 54ට 39ක් එකතු කරන්න ඕනේ. පරිස්සමට එකතු කරන්නකෝ. එතකොට 40ක් එකතු කරා වගේ 94 93 29 93 හරියටම හරි. 1.29 මේක ගේ බැලුවා උත්තර එනවා 1.29යි 93 කියලා. රයිට් ඔන්න මම ආදේශ කරා. හොඳයි. එතකොට මෙයාගේ tan එකේ 1.2993 PQ කියලා කියන්නේ පුතේ වෙන මේ දිග හොයන්න ඕනේ යාව. බෙදීම QR කියන්නේ මේ දිග යාව දීලා තිනවා 20යි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඉස්කියාගේ හොයන්න මොකද කරන්න ඕනේ කියලා. දෙපැත්තම 20ෙන් වැඩි කරා නම් වැඩි හරි නේද? 29.93 කියන කෙනාවත් මම 20ෙන් වැඩි කරනවා. H බෙදීම 20 කියන කෙනාවත් මම 20ෙන් වැඩි කරනවා. 20ට 20 කැපිලා යනවා. මේක 20ෙන් වැඩි කරාම එනවා පුතේ
වැඩි කරගෙන දශම ස්ථානය පස්සට දාමු ඊට පස්සේ 3 වරක් 2 6යි 3 දෙවරක් 9 18යි 8 දාන එකක් ඉතුරුයි දෙවරක් 9 18යි 1යි 19 9 දාන එකක් ඉතුරුයි දෙවරක් 2 4යි 1යි 5යි දෙවරක් 1 2යි දැන් දශම ස්ථානය පස්සට පන්න ගන්න එන්න දිනුත් ඕන දිනු ඊයද h කියගේ මීටර් 25.9යි 8යි 6 කියලා එනවා. අපිට ඉතින් ගොඩක් ගණන් වලදී මේක ආසන්න පූර්ව සංඛ්‍යාවෙන් කියන්නේ කියලා තමයි විභාගකට නම් එන්නේ. ගොඩක් ගණන් වල. හරි? ඒකින්ද දැන්ට මේ විදිහට යමු. ගණන් වලට නම් කියනවා මේක ආසන්න පූර්ව සංඛ්‍යාවට කියන්නේ. එහෙනම් ඔන්න තියෙනවා පුතේ මෙයාගේ උස ඒ කියන්නේ කුරුල්ල පොළොව මට්ටමේ ඉඳලා ඉන්න ලම්බ උස 25.98යි 6 කියලා ලැබෙනවා. ඔන්න ඔහොම තමයි අපිට ගණන් ටික හදාගෙන යන්නයි. ලියාගන්න එක. ලියාගන්න. ඒ ගණන් දෙකම ලියාගන්න. මේකද අද සම්බන්ධ වෙච්ච අයට මගදී දැන් අලුතින් කීප දෙනෙක් මට දැන් මගදී කතා කරලා එකතු වුණා. ඒගොල්ලෝනොත් ඇති අලුතින්ම අද එකතු වෙච්ච අය. පුතේ මම මේ ඔයාලට වීඩියෝ එක දාන්නම්. මම ගෲප් දෙකට වීඩියෝ එක දාන්නම්. පළවෙනි දවසේ වීඩියෝ එකයි අද වීඩියෝ එක දෙකම දාන්නම්. එතකොට ඔයාලට ඔය තියෙන හැබැයි ඉතින් වීඩියෝ දෙකම බලන්න ඕනේ. භාගෙට බලලා නම් වැඩේ කොට දාගන්න බෑ. වීඩියෝ දෙකම බලන්න. ඊයේ දවසේ වීඩියෝ එකයි අද දවසේ ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කොටස දක්වා වීඩියෝ එකයි දෙකම බලන්න. මට ලොකු විශ්වාසයක් තියෙනවා ත්‍රිකෝණමිතිය කාරණා 100% ගොඩ දා ගන්න පුළුවන් මේ දෙකේ. ඒ හොඳටම ඇති.
නේද පුතේ? right. එතකොට මේක අපේ කොටසට හෙටත් මේකට යන්න වෙයි. මේක ගණන් ටිකට තියරි ටික අපි අද ඉවර කරගත්තා. මේ තියරි ටික තමයි දැන් ඉවර වුනේ. ගණන් ටිකට හෙටත් යන්න වෙයි. මතක් කරනවා හෙට උදේ තියෙනවා මේ අසමානතා සෙමින එකක්. ඒක 9 කියලා එකක් නෑ. ඔයාලටත් අසමානතා තියෙනවානේ. බේසික් තැන ඉඳලා පටන් ගන්න. එතකොට ඔයාලට විභාගයට එන ප්‍රශ්න අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මම ඒක ලින්ක් එක දාන හෙට උදේ 9ට තියෙන සෙමින එකේ. පුළුවන් හැමෝම එකට සහභාගී වෙන්න අසමානතා විභාගයට ඔයාලගේ පෙළ පොතේ තියෙන පාඩම අසමානතා කියන ඉතින් ඒකට ලොකු උදව්වක් වෙයි. ඒ ටික සියල්ල කව වෙන විදිහට සාකච්ඡා කරනවා. 9 10 11 පන්ති 3ට වැදගත් වෙන විදිහට තමයි සෙමින එක කරන්නේ. ඊට පස්සේ හෙට ඉඳලා නිබන්ධන ආයතන වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා සියලුම ආයතන. ටියුට් ටික ඔක්තෝබර් මාසෙට දාලා ටියුට් හෙට ඉඳලා ආයතන වලට දානවා. හොඳයි ආයතන වලින් ලබා ගන්න පුළුවන් හෙට හවස 3:04 ආයතන වලට ගියොත්. ඉතින් හැමෝටම කියනවා මුල් සතිය ඇතුළත ටියුට් එක ගන්න. ආය අන්තිම මොහොතේ ගිහිල්ලා ටියුට් නෑ මට අරක නෑ මේක නෑ බයිලා ගහන්න එපා. හරිද? මම ඕන තරම් අවස්ථාව ලබා දීලා තියෙනවා මගේ දරුවන්ට. Tamanට මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න එපයි. මම එක උන්ට කෝල් කර අහන්න ඕනේද පුතේ සල්ලි නැත්තම් කමන්න. එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ මම. Tamanට ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ට කතා කරන්න පුළුවන් කටවල් තියෙනවා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මම මෙතන මේ බෝඩ් ගහන්නේ නැහැ ඒවා. ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ට කතා කරලා ටියුට් එක ගන්න කියලා මම කියලා තියෙනවා. හරි. පස්සේ හරි මුදල් ගෙවලා ටියුට් එක ගන්න කිව්වා. ඒ දේ මම කියලා දෙන්න. ප්‍රධානම දේ ළමයි ගැතේ ටියුට් එක තියෙන. ටියුට් එක නැතුව වැඩක් කරන්න බෑ. ඒකින්ද මුල් සතිය ඇතුළත හැම දරුවෙකුම ටියුට් එක ගන්න ඕනේ. ඒට ඉඳලා දෙනවා. මේ මාසෙත් අර අපේ කුරියර් සර්විස් එක සුපුරුදු පන්ති ක්‍රියාත්මක වෙනවා. Tamanට පන්තියට එවිල්ලා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ ඇඩ්‍රස් එක අර මම දාලා තියෙන නම්බර්ස් වලට එවන්න. ඒ Tamanට ගැලපෙන නම් අංකයට විතරක් දාන්න. ඊට පස්සේ ඔයාලගේ නිබන්ධනය ඔයාලගේ ගෙදරටම ලැබෙයි. පිටපළාත්වල දරුවන්ට සුපුරුදු පරිදි තැපැල් මාර්ගයේ ඔයාලගේ නිබන්ධනය ගෙදරටම ලැබෙන්න වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔන්න සුපුරුදු පරිදි මේ වැඩසටහන මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඔක්තෝබර් මාසේ මොකක්ද අපි සිද්ධ කරන්න කියන එක කාලසටහනත් මම ඔයාලට හෙට දවස් ඇතුළත ඔක්තෝබර් 1 වෙනිදා හෙට දවස් ඇතුළත ඔයාලගේ WhatsApp group වලට දාන්න. right ගාන පන්ති ඉවර නැහැ. මම ඊළඟට ගානට යන්නයි යන්නේ. right අපි බලමු ඊළඟ ගාන. ඒක මතක් කරේ නැත්තම් ඉතින් කට්ටියට එකෙන් එන මතක් කරන්න බෑ ඔය කතාව. හැමෝගෙම මතේ ටියුට් එක තියෙන්න ඕන. මම ඒකයි හැමතිස්සෙම කියන්නේ හැමෝගෙම ටියුට් එක. සහස ඕන තරම් දීලා තියෙනවා ඔයාලට. දෙන්න පුළුවන් උපරිම සහන. හැම දෙයක්ම ආයතනේ වලකම්. කවුද කියලා දන්නවනේ. දාදී වගේත් එක්ක වැඩ කරන දරුවෝ නෙමෙයි. දරුවන්ට ටියුට් එක ගන්න ටියුට් එකේ ප්‍රයෝජනයක් තියෙන හින්දා ටියුට් එක නැතුව අන්තිම මොහොතේ අන්තිම දවස්වල ගිහලා ටියුට් එක අතරන කොහොමද මාසයක් පුරා ටියුට් එක වැඩ කරන්නේ? ඒකින්ද ලොකු කමෙන් උද්දච්චකමෙන් ඉන්න එපා. තමන්ගේ නියමිත ටියුට් ආයතන වල දීලා තියෙනවා ටියුට් එක අරගන්න. right හෙට ඉඳලා දැන් යන්න එපා. දරුදුවයි. හරි. අපි යමු ඊළඟට ගමු මේකේ මෙතන කෝණය. මෙතන කෝණය අංශක 38යි කලා 24. අංශක 28යි කලා 24. ඔක සම මෙයාගේ මීටර 12යි. මෙයා x පුතේ මෙයා හොයන්න තියෙනවා. තර්ක කරමු දැන්. පුරවන්න හොයන්න. මේ කෝණේ දීලා තියෙන්නේ මේ කෝණයට සාපේක්ෂව මේ දෙනවා අපි තර්ක කරමු. මෙයාට සාපේක්ෂව මේ කවුද පුතේ? මෙයාගේ ඉස්සරහින් ඉන්න පාදේ. ඒ කියන්නේ සම්මුඛ පාදේ. මේ කෝණයට සාපේක්ෂව මෙයා කවුද? බද්ධ වෙලා තියෙන පාදේ, බද්ධ පාදේ. එහෙනම් සම්මුඛ පාදේ, බද්ධ පාදේ සම්බන්ධ කරගෙන මේ ගාන හදන්න ඕනේ මම sin ගෙන්ද, cos ගෙන්ද, tan ගෙන්ද කියලා දාන්න බලන්න. sin ද cos ද tan ද කියලා දාලා බලන්න මේකේ හදන්නේ මම. දාන්න බලන්න උත්තරේ. නියමයි. ප්‍රවිදි හරි. ඔය කියන කට්ටිය නියමයි. tan එකෙන් වැඩේ පැහැදිලි කරගෙන ඉන්නේ. එහෙනම් සම්මුඛ පාදේ, බද්ධ පාදේ සබ සම්බන්ධ වෙන්නේ එහෙනම් මේ ගාන හදන්න දින් tan. දානවා tan 38 38යි කලා 24 සමානයි සම්මුඛ පාදයේ PQ බෙදීම බද්ධ පාදයේ RQ. දැන් අපි ආදේශ කරමු. මත ටැන්ජන වගේ හොයලා දෙන්න. tan වගේ. හොඳේ ප්‍රකෘති ටැන්ජන වල 38යි කලා 24 කීයද? 38යි කලා 24 අංශක 38යි කලා 24. ටැන්ජන වගේ අංශක 38යි කලා 24.
අංශක 38යි 38 24 38 24 38 24 කියන්නේ කොහොම උත්තර 38 24 79.4 එකතු කරන්න තියෙන්නේ 79 කොහොම උත්තර අන්න හරි පූර්ණාංශය වර්ධ ගන්න එපා මෙතන 0.0 උඩ බලන්න 1 කොහෙවත් නැහැනේ 0.0 පුතේ 0.79යි 26 ඔයාලා හරි 0.79යි 26 කතන්දරේ පැහැදිලිනේ 38 20 සමානයි PQ කියලා කියන්නේ හොයන්න ඉන්න එක්කෙනා x බෙදීම RQ කියලා කියන්නේ මෙන්න මේ දිග 12යි. තමයි x කියන්නේ හොයන්න මේ 12 මෙතනින් අයින් කරනවා පුතේ. මේ පැත්ත වැඩි කරනවා 12න්. එහෙනම් එහා පැත්තත් වැඩි කරන්න ඕනේ 12න්. 12ට 12 කැපෙන යනවා. ඔන්න පුතේ x යගේ එනවා. මේක 12න් වැඩි කරමු. පරිස්සමට වැඩි කරමු 0.79 වැඩි කරමු 12න්. ඔන්න දෙවරක් 6 12 දෙකක් ඉතුරුයි 4 1යි 5යි දෙවරක් 9 18න් 8 දාන එකක් ඉතුරුයි දෙවරක් 7 14 1යි 15න් 5 දාන එකක් ඉතුරුයි දෙවරක් 0.0යි 0 1 එකක් එනවා එක්වරක් 6 6යි එක්වරක් 2 2යි එක්වරක් 9 9යි එක්වරක් 7 7යි එක්වරක් 0.0යි එතකොට 2යි 1යි 1යි එකක් ඉතුරුයි 5යි එකක් ඉතුරුයි 8 1යි 9යි 0යි දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි වැඩි කරා. ඔන්න මට උත්තරය එනවා පුතේ මේක වැඩි කරාම 9.5යි 1යි 1යි 2යි කියලා. ඔන්න එනවා මීටර වලින්. ඒක වැඩි කරන එක ඔයාලගේ අතේ වැඩක්. ඒක මගේ වැඩක් නෙමෙයි. මට වැඩි කරන්නත් කියලා දෙන්න බෑ. ඔන්න දැන් මේකේ උත්තරය එනවා අවසාන උත්තරේ මීටර 9.5යි 1යි 1යි 2යි. ඔන්න තියෙනවා. ලියා ගන්න පුතේ ඒක. ලියා ගන්න. හරිද? right. එතකොට පුතේ මම මෙතනින් අදට අපේ පන්තියේ වැඩ කටයුතු අවසන් කරන්නම්. ඊයේ දවසේ සහ අද දවසේදී අපි ත්‍රිකෝණමිතියේ සමස්ත තියරි කොටස් ටික ආවරණය කරා. දැන් තියෙන අපිට ටිකෙන් ටික ඉස්සරහට යන්න ගණන් ටිකත් එක්ක මම මේ ආරම්භයක් අරගත්තේ. පාස් පේපර් ටික පවා ඔයාලට දැන් ඕනනම් හදාගෙන යන්න පුළුවන්. නමුත් දැන්ට මම එතනට ගෙනියන්නේ නැහැ. මොකද ඒකෙත් අවශ්‍ය වටපිටාව තව සකස් කරගන්න ඕනේ හින්දා. තව අර කෝණමණිය විදිහේ කෝණ බලා ගන්න විදිහේ ප්‍රකෘති ඇන්ටිලොග් බැලුවා වගේ ප්‍රකෘති සයින් ප්‍රකෘති ටැන්ජන බලන්න ඉගෙන ගන්න දිනවා කියවනේ.
අන්න ඒ ටිකත් බලන විදිය මම ඔයාලට කියලා දෙන්න තියෙනවා. අපි ඒ ටිකත් එක්ක හිමින් සැරේ අපි ওই ටික කතා කරගෙන ඉස්සරහට යමු. කලබල වෙලා මේ ටික ඉගෙන ගන්න ගියොත් පාඩමයි හරියට ගොඩ දා ගන්න වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ස්ටෙප් එකකින් ස්ටෙප් එක කොටසින් කොටස. ඊයේ කොටසක් ඉගෙන ගත්තා. ඔන්න අද කොටසක් ඉගෙන ගත්තා. ඊළඟ ස්ටෙප් එක මම ඊළඟ දවසේ සාකච්ඡා කිරීම සිදු කරනවා. එහෙනම් හැමෝටම මතක් කරනවා හෙට උදේ වරුවේ තියෙනවා අසමානතා සම්මන්ත්‍රණය. උදේ 9ට ඒකට සූදානම් වෙන්න. හවස් වරුවේ අපේ ගණිතය පන්ති 11 වසරේ ත්‍රිකෝණමිතිය ඒකට සූදානම් වෙන්න. හෙට මම කාලසටහන දානවා අපි දෙවෙනිදා ඉඳලා කොහොමද ඔක්තෝබර් මාසයේ වැඩ පිළිවෙල දෙවෙනි කියන එක. ආයතන හැම එකටම ටියුට් ටික ලැබෙනවා හෙට දවසේ වෙනකොට. ආයතන වලට ගිහිල්ලා තමන්ගේ ගණිතය නිබන්ධනය අරගන්න. එහෙනම් දැනට මෙතනින් අවසන්. මම ඊයේ සහ අද පන්ති දෙකේම වීඩියෝ දෙක YouTube එකට දාලා group එකට දාන්න. ඒ ටික බලලා අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් පුතේ දැනට මෙතනින් අපි මේ පාඩමෙන් සමුගමු. හැමෝටම ආයුබෝවන්.